මම තමයි දවල් කතා කරේ ස්වාමීන් වහන්සේගේ වෙලාව පැහැදිලි නැතුව මේ මම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශන අහනවා අලුතින් දානේ වත්තාන පරණේ වත්තාන මට බෑ මම ධර්මදේශන අහා හිටිය ස්වාමීන් වහන්සේලාගේ මට නිරායාසයෙන්ම එකපාරක් ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාව අහලා ඊට පස්සේ තමයි ඒක මේ පිළිබඳ මේ කොච්චර මේ කියන සත්‍යයක්ද කියන එක පැහැදිලි කළා මම දිගටම දැන් අහනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට ස්වාමීන් වහන්සේ අතරම මේ මම ඉක්මනට කාලය ගත කරන්න නැතුව මට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ සිත දිහා මෙතරම සිත දිහා සිතම දකින්න කියලා කියනවනේ ස්වාමීන් වහන්සේ. ඒකවල මම ඒකෙන් අවබෝධ කරගත්තේ අවබෝධ මම මේ තැනක වාඩිලා ඉන්නවා නම් මම මට පේනවා ඉස්සරහා ලෝකේ පේනවා. ඒ අතරතුර සද්ද ඇහෙනවා. අද මම ස්වාමීන් වහන්සේට කියනවා රාජකාරී කරන තැන එතන හරි ගෝසාකාරී තැනක්. ඉතින් මේ එතකොට සද්ද ඇහෙනවා. එතකොට මම හිත දිහා බලනවා කියන එතකොට ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ පේනවා ඒ අතරතුර මට සද්ද ඇහෙනවා. ඒ පේන ලෝකයමයි සිත ඒ සද්දයමයි සිත එහෙමද ස්වාමීන් වහන්සේට බලන්න ඕනේ කොහොමද මේ ඒකට මේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ ඒක ඒ කියපු වචන දෙකේ ලොකු තේරුමක් තියෙනවා. මේ පේන ලෝකයමයි සිත ඒ ශබ්දයමයි සිත. පහර. කියලා දෙයක් ඇත්තටම නැහැ. ඒ සත්‍යය විතරයි තියෙන්නේ. ඒ ලෝකේ විතරයි තියෙන්නේ. ඒකමයි සිත. හැබැයි මෙතන අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තටම එහෙම දෙයක්වත් නැතිව. එතන ලොකු ගැඹුරක් තියෙනවා. අපි දන්නේ ඔබතුමාට ඒ අවබෝධය තියෙනවද කියලා. ඒ කියන්නේ මෙතන ලොකු ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ සිත කියලා දෙයක් නැති බවට අපේ දේශනා ගොඩාක් අහලා තියෙනවා නම් අර සත්‍යයයි අම්මගේ හැඩතලේ එනකොට ඒ වර්ණය ගැට ගැහෙනවා කියන එක. ඔව් ස්වාමීන් වහන්සේ. එහෙම දේශනාවක් ඇහුවද? ඒ දේශනාව පුංචි දරුවා ඉපදිලා පුංචි දරුවාගේ පළවෙනි දැන් පුංචි දරුවා ප්‍රභාස්වරයි සිත කියන්නේ ප්‍රභාස්වරං චිත්තං කියන තැන පුංචි දරුවාට එතන නැහැනේ කෙලෙස් නැහැනේ රාගදේශ නැහැනේ පුංචි දරුවා දන්නේ නැහැනේ මේ මොකද්ද කියලා මේ මේසයක්ද පුටුවක්ද මේ ඉරද හඳද රතු පාට කහ පාට වර්ණවත් අඳුරන්නේ නැහැනේ පුංචි දරුවාට කියලා දෙන්න ඕනනේ සේරම. ඒතර පුංචි දරුවා පළවෙනි සිත තමයි පුංචි දරුවාගේ දැන් ඔය අපි උපමාවක් විතර ගත්තොත් දැන් ඔය අම්මගේ හැඩතල වෙනකොට බාහිරින් කියනවා අම්මා කියලා. ඒතර අම්මා කියනකොට ඒ શબ્දය තමයි අර හැඩතලයට ගැට ගැහෙන්නේ. ඒක ස්වභාවික සංසිද්ධියක් කියලා අපි කිව්වා දැන් දේශනා කීපයකම යනවා. අර මේ දැන් ඔබතුමා පුංචි දරුවා විදියට ඉපදුණු පළවෙනි විදියට මේ හැඩතලයට වර්ණයට શબ્ද එකතු වෙන එක. ඒක තමයි පටිච්චසමුප්පාද කියලා කියන්නේ. පටිච්චසමුප්පාද වෙන එකේ ආකාරය. ඒ කියන්නේ දැන් ඔබතුමාට දැනුත් කෝල් එකක් දීලා අම්මා කිව්වහම ඔබතුමාට මතක් වෙන්නේ නැහනේ මගේ අම්මා ඔබතුමාට මතක් වෙන්නේ ඔබතුමාගේ අම්මා. එතකොට ඔබතුමාගේ අම්මගේ හැඩතලේ අම්මා කිව්ව શબ્දෙට එන්නේ අර මුලින් ගැට ගැහුණු නිසා. එතකොට ඒ શબ્දෙට වර්ණ හැඩතලයක් තියෙනවානේ. රූපයක් තියෙනවා. يعني ඒකයි. ඒකයි දිට්ඨ සුත්ත මුත මේ ගැට ගැහෙනවා. ඒ කියන්නේ සුවඳුත් අම්මාව මතක් වෙනවා. ඒතර අසකන දිවනාසයේ කය කියන මේ මෙන්න මේ පංචායතන ద్వාර ඔස්සේ අපු ප්‍රසාද වීම ආලෝකයට, ශබ්දයට මෙන්න මේ ඒව එකට එකතු වීම ස්වභාවික සංසිද්ධියක් විදිහටයි සිද්ධ වෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ ස්වභාවිකව ඒ සිද්ධ වෙන සිදුවීම ආත්මීය දෙයක් නෙමෙයි. ඔතන තමයි ගැඹුරුම තැන මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඔබතුමාව ඉපදුණු දවසේ ඇමරිකාවට ගිහින් තිබ්බනම් දෙමාපියෝ ගාව ඔබතුමාට එතනදී ඔය හැඩතලේ මොකක් හරි එනකොට දාන්නේ මද කියලා શબ્ද වෙනස්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට ඇමරිකාවේ ඔබතුමී හිටියා නම් මේ වෙනකොට අම්මා කිව්වත් ඔබතුමී දන්නේ නැහනේ. ඒ શબ્දෙට ඔබතුමාට රූප නැහැනේ ගැට ගැහිලා. නෑ. අන්න ඒක වෙනවා දැන් ඔබතුමා ඉපදිච්ච දවසේ චීනෙට අරන් ගියා නම් චීන දෙමාපියෝ හැදුනා නම් එතන චීන් ගානවා. ඒ શબ્ද අපි දන්නේ නැහනේ. රූප නැහනේ ගැට ගැහිලා. අපිට ඒ රූප ගැට ගැහිලා නැහැ શબ્ද වලට. ඒක නිසා શબ્දයවට වැඩක් නැහැ අපිට රූප නැහැ. කතා කරන්න භාෂාවක් නැහැ වචනයක් නැහැ.
ඔව් ස්වාමීන් වහන්සේ. ඔන්න ඕක තමයි සිත කියන්නේ. සංඛාරය. ඔව් ඔව්. ඒක තමයි සංඛාර. දැන් මේක කියන්නේ සංඛාර. සංඛාර කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි චිත්තයක්. වචනයක්. ඔව් ඔව්. සිතුවිල්ල. වචනය. ඒතකොට සංඛාර තමයි දැන් ඔබතුමා බලන්න පොඩ්ඩක් ඔය පොඩ්ඩක් එළියේ තියෙන ඒවා නමක් නැති එකක් තියෙනවද කියලා වචනයක් නැති එකක්. නෑනේ ස්වාමීන් වහන්සේ. නමක් නැති එකක් නැහැ. ඒ කියන්නේ ඔබතුමා ඔක්කොම ජීවත් වෙන්නේ සිතේ තියෙන නාමීය ලෝකෙක. නම් වලින් හදාගත්ත ලෝකෙක. දැන් ඔබතුමා අල්ලලා බලන ඔය ළඟ තියෙන මොනවා හරි දැනෙන්නේ තද ගතියක් නෙමෙයිද කියලා? ඔව් තද ගතියක් දැනෙන්නේ ස්වාමීන් දැන් මේ වහන්සේ. තද ගතිය තියෙනවද? ඔය කියන දැන් අපි අතට ඇල්ලුවාම දැන් තද ගතිය මේසයක් තියෙනවා. නෑ මේසයක් නෑ ස්වාමීන් ඒ වහන්සේ. තද ගතියට මේස නැහැ. ඒ මේස කියන්නේ අපි දාගත්ත සිතුවිල්ල. ඔව්. ඒ සත්‍යයක්. ඒක නම. ඔව්. ඒක සංඛාර. ඒක තමයි සංඛාර. ඔව්. ඒ සංඛාර කියන්නේ අපේ හිතේ තියෙන එකක් මිසක් බාහිර තියෙන එකක් නෙමෙයි. නෙමෙයි. ඒකයි චිත්තේන නියති ලෝකේ කියන්නේ. ඔව්. දැන් චිත්තේන නියති ලෝකේ අපිට කවදාවත් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඔව්. ඒතකොට අපි ජීවත් වෙන්නේ හිතේ. අපි ටීවී එක දිහා බලාගෙන අපි මේ ශබ්ද වලට අර ගැට ගැහෙන රූපත් එක්ක අපි ඉන්නේ. ඉතින් අපි ටීවී එකේ හොඳ මිනිස්සු ඉන්නවා, කෝච්චි යනවා, නැව් යනවා කියලා අපි සමහර වෙලාවට මිනිස්සු අඬනවත් එක්ක. සතුටු වෙනවා, hina වෙනවා ටීවී එක දිහා බලාගෙන මේ හිත තමන්ගේම හිත දිහා බලන්න. එළියේ තියෙන ප්ලාස්ටික් එකේ මුකුත් නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ. දැන් මේක මායාවක්. ඔව් ඔව් ඔව්. දැන් මේක අපි ඇත්ත ලෝකේ ටීවී එක වගේ නේ දකින්නේ. ඔව්. ඉතින් ඒක මායාවක් නේ. ඔව්. ඉතින් ඒක සත්‍යයක්. ඔව් ස්වාමීන්. අන්න ඒක තමයි අපි මේ මායාවකට කොටු වෙලා අපි මේ සැප දුක් විඳින්නේ. අපිට ඔව් ඔව්. අපි මේ සැප දුක් විඳින්නේ මේ ඇත්තකට නෙමෙයි. අපේ හිතේ තියෙන දේකට නෙමෙයි. ඔව්. ඉතින් හිතේ තියෙන දේ කවදාවත් අපිට බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඔව්. ඉතින් මෙන්න මේක තුල අපි අන්ධෙක් වගේ ජීවත් වෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. අපි අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ මේ මුකුත් ඇත්ත කියලා හිතාගෙන හිටියට මුකුත් එහෙම දෙයක්වත් නැහැ. අපි හිතාගෙන මැරෙනවා. ඔව්. ඉතින් මේක තමයි අවිද්‍යාව. මෝහය. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඔව්. මේක සත්‍යත්වයේ චේතන. ඔව් ඔව්. ඉතින් ලෝකේ ඇත්ත කරගෙන මේ ලෝකේ තියෙනවා කියලා හිතාගෙන තමයි මිනිස්සුත් ඉන්නේ. ඔව්. මේ මිත්‍යා දෘෂ්ටිය. ඔව් ස්වාමීන් වහන්සේ. ඉතින් මෙන්න මෙතනින් මෙදෙන එකයි සම්මාදිට්ඨිය. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට බාහිරත් පොතක් කියලා දෙයක් නැහැ. ඇත්තටම පොතක් හිතෙත් නැහැ. ඔව්. එතකොට බාහිර රූපෙනුත් මිදලා හිත කියලා නාමෙනුත් මිදිලා. ඔව් ස්වාමීන් හොඳ වහන්සේ. නාම රූප දෙකම නැත්තම් මේ මොහොතේ දැන් සිතට එන අරමුණ කොහෙද තියෙන්නේ? මේ මොහොතේ දැන් ඔබතුමාට බිත්තියක් පේනවා. ඔව්. ඒක බිත්තියක් කොහෙද තියෙන්නේ? එළියෙත් නැහැ. හිතෙත් නැහැ. අන්න දුටු දෙයක් නැහැ. දුටු කෙනෙකුත් නැහැ. බාහිර දෙයක් නැත්තම් ඒක දකින්න කෙනෙකුත් නැහැ. ඔව්. අන්න ඒකයි බාහිර වෙන ප්‍රතිබිම්බයක් තමයි අපි මේ දකින්නවා කියන්නේ. ඔව් ඔව් ඔව්. නමුත් ඇත්තටම බාහිරත් අපි හිතන දේ නෑ. අපි හිතනවනේ. ඔව් ස්වාමීන් වහන්සේ. පේනව නෙමෙයිනේ. ඔව්. ඒ හිතන දේ බාහිරත් නෑනේ. ඔව්. ඉතින් නමුත් එතන හැඩතලයක් එනවා. ඔව් ස්වාමීන් වහන්සේ. ඒකට හිමිකාරයක් නෑ. එහෙම දෙයක්වත් නෑ. අපි හිතන දෙයක් අපි කරන හැඩතලයට අපි හිතන දේ නෑ. ඔව්. එතකොට ශුන්‍යතාවයක් තියෙනවා. ඔව්. එතකොට එතන නිමිත්තක් නෑ. පොත කියන නිමිත්තක් නෑ. ඔව්. අපිට නිකන් හැඩතලයක් එනවා. ඒ හැඩතලෙන් පළක් නෑ. ඔව් ස්වාමීන් වහන්සේ. සෙනගක් හිටියට අපේ හිතේ සෙනගින්නේ. ඔව්. සෙනගක් නැහැ. හිතෙත් නැහැ එළියෙත් නැහැ. ඉතින් අපි උදකලාවේ ඉන්න එනාලේ අර තත්ත්වය දැක. ඔව්. දැන් අපිට ප්‍රශ්නකුත් නැහැ. ඔව්. අපිට දුකකුත් නැහැ. ඔව්. අයි බාහිර පොතක් තිබ්බොත් නේ ඒකට ඇලෙන්නේ, ගැටෙන්නේ, ඒක ඕන වෙන්නේ, එපා වෙන්නේ, සැප විඳින්නේ, දුක් විඳින්නේ. දැන් බාහිර පොත දැක්කා වගේමනේ දරුවා දැක්කා. ඔව්. දැන් ඒ වගේනේ දැන් අපේ රූපේ පේන්නේ කණ්ණාඩියේ පොත දකින්න විදිහටම. අපි කණ්ණාඩිය දිහා බලන්නේ පොත දිහා බලන විදිහටම. ඊට පස්සේ අපි හිතන් ඉන්නවා මේ රූපේ මගේ කියලා. ඔව් ඔව්. අපි හිතන් ඉන්නවා මිසක් හිතන දේ කොහොමද නැහැ එළි. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේක හරි මායාවක්. ඔව්. දැන් මෙන්න මේ මායාව දකින්න එකයි දර්ශනය දකින්නවා කියන්නේ. ඔව් ඔව්. අපයි මේ දර්ශනය දකින්නකොට අපි අවදි වෙනවා
අපේ හිතේ මිදුණු ස්වභාවයකට. ඔව්. අන්නේ ස්වභාවය තුළ ඇත්තටම ඒ ස්වභාවය තුළ මොහොතට අවදිය කියන ඒතන කිසිම දෙයක් නැහැ. ශුන්‍යතාවය. ඒ ස්වභාවය තුළ හොඳට බලන්න දැන් පරණ දෙයක් හිතුවත් මේ මොහොතේ හිතන්න. අනාගතයේ දෙයක් හිතුවත් මේ මොහොතේ හිතන්න. හැබැයි මේ මොහොත විතරයි දැන් තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. දැන් මේ මොහොතේ හිතන දෙත් අතීතයේ සංඥාවක්. අතීතයේ මේ නමක් නෙමෙයි පොත කියන්නේ. අතීතයේ යන පොඩි ළමයා කාලේ දාපු එකනේ දැන් මේ මොහොතේ එනකොට අපි මේ ශබ්දෙනේ එන්නේ. ඔව්. ඒ හැඩතලේ එනකොට ශබ්ද එනවා. කෝල් එකක් දීලා අම්මා කිව්වම අම්මගේ රූපය එනවා. ඒ ඉස්සරහට රූප එනකොට ශබ්ද එනවා. ශබ්දේ රූපේ ගැට ගැසීම පටිච්චසමුප්පාදේ කියන්නේ. පටිච්ච සමුප්පන්න වෙනවා. අන්න සක්කාය දෘෂ්ටි. දෙයක් තියෙනවා කියන්නේ සත් තියෙනවා කියලා ගාය දෘෂ්ටිය. මේ ගොඩම තියෙනවා. අපිට මේ අතට ඇල්ලුවොත් අහු වෙන තද ගතිය, කනට දැනෙන නැත්නම් තට්ටු කරොත් එන්නේ සද්දයක්, අපිට ඇහැට එන්නේ වර්ණයක්, දිවට එන්නේ රසක්, නහයට එන්නේ ගඳක්. අපි හිතනවා මේසයක් ගැන. ඒකේ දෘෂ්ටි. ඕක තියෙනවා කියලා ගත්ත එකයි සක්කාය දෘෂ්ටිය. අපි හිතන සංකාරේ තියෙනවා කියලා ඇත්ත වීමයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. ඒකෙහිම සත්‍යයක් නොවන බව දැකීමයි සක්කාය දෘෂ්ටිය ප්‍රහීන කරලා සෝවාන් වෙනවා කියන්නේ. සෝතේට පැමිණෙනවා කියන්නේ අනුසෝතේ කියන්නේ ලෝකේ ඇත්ත කරගෙන බාහිර. පටිසෝතේ කියන්නේ බාහිර ලෝකයෙන් සත්‍යයක් නොවන බව දැකලා මිදිලා. දැන් මේක ලෝකයක් නැති වෙනවා. ලෝකේ කියන්නේ දැන් පොත, මේසේ, අඳ ඔය ඔක්කොම නම් තියෙන ලෝකේ. ඕකනේ භවය කියන්නේ. දැන් භව නිරෝධයක්. බෞද්ධ එක් වෙනවා. ලෝකයක් නැති වෙනවා. ලෝකෙ මිදෙනවා විනය්‍ය ලෝකේ. විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථාන කායේ කායානුපස්සී විහරණයට එනවා. සතර සතිපට්ඨානය කියන්නේ ඒකට. මේක දකින්න එකට. විනය්‍ය ලෝකේ කියන්නේ ලෝකේ ඇත්තක් නොවන බව දකිනවා. කායෙන් කාය මිදෙනවා. එතකොට දුක්ඛ දෝමනස්සේ මිදෙන්නේ ඊටයි. විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්ථාන කායේ කායානුපස්සී නේද? අවිද්‍යාව දෝමනස්සේ කියන්නේ දුකේ දෝමනස්යෙන් මිදෙනවා. මේ සත්‍ය දකින්න ඕනේ හැම මොහොතෙම. මෙන්න මේ දැකීමයි සිතට එන අරමුණේ සත්‍ය දැකීම කියන්නේ. දැන් සිතට එන අරමුණ සත්‍ය දකින්නවා කියන්නේ දැන් ඔබතුමා දන්නවා කොහොමද කියලා බලන්න ඕනේ. ඔව්. දැන් ඔබතුමා මෙතනට අවදි වෙනවා කියන්නේ මේ මොහොත විතරයිනේ. දැන් ඔබතුමා අද කෝල් කරත් මේ මොහොතේනේ. හෙට කෝල් කරත් මේ මොහොත විතරයිනේ. කෝල් කරන මොහොතේ මේ මොහොතේ විතරයිනේ. මොහොත විතරයි. මේ මොහොත විතරයි. ඔව්. අපේ අවුරුද්ද ගත්තත් මේ මොහොත විතරයිනේ මේ කෝල් එක. ඔව්. එතකොට මේ මොහොත තුළ තුන් කාලයක් නැහැ. මේ මොහොතේ තියෙන අතීතයක්. මේ මොහොතේ අපිට වර්තමානිකුත් නැහැ. අතීතය ගැන හිතුවත් ඒකත් මේ මොහොතේ, අනාගතය ගැන හිතුවත් ඒකත් මේ මොහොතේ. ඒ අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, මේ වර්තමානිකුත් නැහැ. තුන් කාලෙම නැහැ. අකාලික ධමයක් නේ. මේ මොහොත කියන්නේ කාලයක් අයිති නැහැ. අකාලිකයි. මේ මොහොත තුල දෙයක් නැහැ පොතක් කියලා. දෙයක් නැහැ, අන්තයක් නැහැ, අත කියන්න බෑ, නැත කියන්න බෑ. මොහොත තුල ශුන්‍යතාවයයි. අනිමිත්තයි, අප්‍රණීතයි. අනිමිත්ත අප්‍රණීත ශුන්‍යත චේතෝ විමුක්තියක් තමයි මේ චිත්ත විමුක්තිය. සිත කියන්නේ මේ මොහොතේන අරමුණ තමයි. අරමුණෙන් මිදෙනවා කියන්නේ සිතෙන් මිදෙනවා කියන එකයි. ඒමයි දුකෙන් මිදෙන්නේ. පොත තියෙන තැනයි දුක තියෙන්නේ. පොත නැති තැන දුකක් නැහැ. පැහැදිලි. ඔව් ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇහුවාම ඔක හොඳට පැහැදිලි වෙනවා. ඔව් දැන් බලනකොට ඊට පස්සේ ආය දවසක් විතර යනකම් ඕක තියෙනවා. දැන් ඇත්තටම මේ රූපයක් පෙනෙද්දී බාහිරයක් නැහැ, අභ්‍යන්තරයක් දෙකක් නැහැ නේද? මේ රූපේ විතරමයි නේද තියෙන්නේ කියන එක හොඳට ප්‍රකට වෙනවා. නෑ රූපෙකුත් නැහැ. රූපෙකුත් නැහැ. බාහිරක් නැහැ, අභ්‍යන්තරයක් නැහැ. මෙහෙ ඒ කියන්නේ ඔහොම මුකුත්ම නැහැ. දෙයක් කියලා දෙයක් නැහැ. දැන් ශබ්දෙට කපුටොත් නැහැ. ඒ කියන්නේ මොකක්වත් ඒකට නමක් නැහැ. ශබ්ද විතරයි. ශබ්ද වන තරම් තියෙනවා. ශබ්ද විතර ශබ්ද වලට නම් නැති වෙනවා. ඒ සංඛාරනේ ඔක්කොම අපි හදාගත්ත නම් ටිකන්නේ. දැන් කොරෝනා කියලා කිව්වා. ඔක චීනේ ඒගොල්ලන්ගේ භාෂාවේ. ඒක ඇමරිකාව පැත්තට යනකොට කොරෝනා කිය ගන්න බෑ. COVID-19 කිව්වා.
අන්තිමටම ඒක දැන් ලෝකෙම ඉන්න අයට කියා ගන්න පුළුවන් විදිහට ඇල්ෆා බීටා ඔය වගේ අකුරු දෙකයි කියන්නේ. දැන් ඔක්කොම අපි වෙනස් කරනවා නම් මේ නම් ටික ඇත්ත නෙමෙයි. ඇත්තටම අපි දාන නම් ඇත්ත නෙමෙයි. අපි කතා කරන මේ සංකාර සම්මුති ප්‍රඥාප්තිය ඇත්ත නෙමෙයි. ඇත්තටම මෙතන එහෙම දෙයක් නැහැ හැඩතලයක් විතරයි. ඒ හැඩතලේ කිසිම ඒ නමක් මුකුත් නැහැ. අර පුංචි දරුවා ඒකයි ප්‍රභාස්වරයි කියන්නේ. පුංචි දරුවා නම් මුකුත් දන්නේ නැහනේ. පුංචි දරුවට ඕවා දැන් කවුරුත් දාලා නැහනේ තාම. ඉපදිච්ච ගම. මේ පුංචි දරුවා දන්නේ නැහැ දිව්‍ය ලෝකයක් තියනවද, නිරයක් තියනවද, මුස්ලිම්ද, සිංහලද, බර්ගද, මැලේද පුංචි දරුවා මොකක්වත්ම දන්නේ නැහැ කියන්නේ. හරි සුන්දරයිනේ, ප්‍රභාස්වරයිනේ. ඉතින් මේ සම්මුති ප්‍රඥාප්තියනේ අපිට මේ දුක දෙන්නේ. ඒකනේ කෙලෙස් කියන්නේ රාග දේශ මොහ කියන්නේ මේ ඇලෙනවා ගැටෙන්නේ ඔක්කොම නාමයක් හදාගෙන. දෙයක් අපි කියනවා කියලා ගත්තාම එක්ක හොඳයි එක්ක නරකයි එක්ක කැතයි අර අපිට හුරු දේ නිතරම ආපු දේ අපිට ඇලෙනවා. අපිට හුරු නැති එක ගැටෙනවා. ඒකට අපි කියනවා ඇලෙනවා ගැටෙනවා. තව විදිහකින් කියනවා රාගයේ දේශේ. මේ ඔක්කොම සිස්ටම් එක ඇතුලේ ස්වභාවදහම. අර සබ්ජෙක්ට් රූපේ ගැට ගැහෙන එකනේ සිත කියන්නේ. එතන ආත්මයක් නැහැනේ. ඒක සවිඥානික නැහැනේ. ඒක නිසා මේ අජීවී දෙයක් නේ ස්වභාවදහමයි. දැන් මේ ගහට දැන් ඔය සෙන්සර්ස් හරි කරලා ඔය ජපානයේ වගේ අපි දැක්ක තියෙනවා දාලා පරීක්ෂණයෙම මේ ශබ්ද එහෙම ඒ දැම්මම ගහේ ඒක දැනෙන සෙන්සර්ස් වලට දැනෙනවා. ඒ කියන්නේ ගහ දැනෙනවා. ඔව් ගහට අපි ආත්මයක් පනවන්නේ ගහ ප්‍රබල සංශ්ලේෂණය කරනවා. අපි හුස්ම ගන්නවා. ගහ පෘථිවිසාරයේ උඩට උරා ගන්නවා කේශනාලිකාවලින්. අපේ ඇඟේ ලේ ගමන් කරනවා. අපි හිතලා නෙමෙයි ලේ ගමන් කරන්නේ. අපි හිතලා නෙමෙයි හුස්ම ගන්න. අපි හිතලා නෙමෙයි මේ අපේ අතපය වැනෙනවා. ඒ ගස්වල අතු සෙල වෙනවා. මේක සබදාවක්. මේකට අපි මේ ආත්මයක් කියලා පැනවුවට පළක් නැහැ. හොඳට බලන්න දැන් බාඳුරා වගේ ගස් තියෙනවා මේ ඔය සත්තු එහෙම ගිල ගන්නවා. එතනට ආවා. ඒකට අපි ආත්මයක් කියනකොට පනවන්නේ නැහැ. අප බලන්න මේ නිදුකුඹා වගේ ශාක ඔය මුරුංග මොනවාද මේ වතුරු මුරුංග වගේ ශාක හවසට කොළ ඇකිලිලා නිදි ගන්නවා. අපි උනට ආත්මයක් පනවන්නේ. අපිට තේරෙන සමහර ගස්වල ඒ චංචල ඒවට අපි මුකුත් එහෙම ආත්ම පනවන්නේ. ඒකට අපි ගාව දෘෂ්ටියක් තියෙනවා. මෙතන ආත්මයක් තියෙනවා කියන්නේ. ඒකත් ඒ සබදාමක් බලනකොට. අතන ශබ්ද වලට මේ වර්ණ ගැට ගැහෙන එක. ඒක ස්පන්දනයක් ඒක කම්ප මේ ඇවිල්ලා තරංග සිස්ටම් එකක්. අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙන්නේ. දැන් ඒක කම්පන සංඛ්‍යා සමාන නිසානේ. දැන් අපි එළියේ කවුරු හරි අම්මා කියනකොට අපේ සොරාලේ තියෙන මේ විසිල් එක වදින්නේ මෙතන සංඛ්‍යාතයට මෙතන ස්පන්දනේ මේ කම්පනයක් නෙවෙයි ප්‍රතිකම්පන. වැඩි ඕනේ කර්ණ සංකේතේ තියෙන පටලෙ හෙල්ලෙන්නේ නැත්නම් අපිට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒකට බාහිර ශබ්දෙට මේක පටලෙ හෙල්ලෙන්නේ. එතකොට බලනකොට මේ තනිකරණිය විද්‍යාවක් වගේ මේක නිකන් තනිකරණිකන් සබදාමයි. මේකේ ආත්මයක් කොහෙද තියෙන්නේ? දැන් මේ මොහොතේ අපි දැන් අවුවට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවනේ. ඒක ස්පාර්ක් වෙනවා කියලා අපි කියනවානේ. අර ස්පාර්ක් වෙනවා කියන්නේ හිරු එළියට කණ්ණාඩියක් ඇහුවා එකපාරටම නිකන් අර එකපාරටම දිස්නයක් ඇවිල්ලා එනවනේ. ඒක අපි කියනවා ස්පාර්ක් එකක් කියලා. මෙන්න මේ වගේ අපේ ඇහැ. ඒ කියන්නේ අපි කියනවා චක්කු විඤ්ඤාණ සිතක් මේක මේක වර්ණ සිතක් කියලා. ඇහෙන් මොනවා හරි දැන් අපි ඇත්තරියම් පේනවනේ. එතකොට අපි කියනවානේ මේක ඇහි වර්ණ සිතක් කියලා. මෙතන සිතක් තියෙනවද කියලා අපි බලමු. දැන් ආලෝකයක් නැතුව පේන්නේ නැහනේ. දැන් මේ සිත තියෙන ඇඟේ නම් ඕන වෙලාවක පේන්න ඕන. දැන් එහෙනම් අන්ධකාරෙත් පේන්නේ නැහැ. මොකද ඇඟේ සිත තියෙන්නේ. දැන් ආලෝකයක් නැතුව පේන්නේ නැත්නම් ආලෝකය නිසා නම් පේන්නේ. මේ පේනවා කියන සිත ආලෝකයටයි තියෙන්නේ. ඒතර මේ ඇඟේ සිත තියෙන එළියේද? සිත පනවන්න බෑ ඇඟේ කියලා. මේක සබදාමක් කිව්වේ ඒකයි. මේ ස්පාර්ක් එක මේ මොහොතේ මේ චිත්ත නියාමයේ බැලුවම පේනවා මේ දැන් ස්පාර්ක් වෙනව නැති වෙනවා. මොකද මේ පැත්ත බලනකොට එක හැඩතලයක් අනිත් පැත්ත බලනකොට තව හැඩතලයක්. මේ පැත්ත බලනකොට නිල් පාට පොතක් පේනවා අනිත් පැත්ත බලනකොට සුදු පාට බිත්තියක් පේනවා. එතකොට මෙතන මේ වර්ණ හැඩතල අර වර්ණ හැඩතලයි සමාන නැහැ. මෙතන මේක නැති වෙලා අතන අරක ඇති වෙනවා. මේ ක්ෂණයක් පාසා සිත ඉපද නිරුද්ධ වෙනවා. අවුත්වා සූතං උත්හානම් භවිෂති කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නැතුණා. ක්ෂණයයි ක්ෂණයක්වත් මේ සිත නැහැ.
අපි හිතනවා ඉපදුණු කෙනෙක් ඉන්නවා ඉපදිලා ඉඳලා මරණකම්ම කෙනෙක් ඉන්නවා එයා මැරෙනවා කියලා. ඒකනේ අපේ ආත්ම දෘෂ්ටිය. නමුත් මේ දැන් පොඩි කාලේ අපි දැන් ඔය ගෑල් ළමයි බෝනික්කෝ ගැන හිතන්නේ. ඔය අවුරුදු 5 විතර ළමයි ඔය පිරිමි ළමයි බැට් බෝල් ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 10 විතරනකොට පහේ ශිෂ්‍යත්ව ගැන හිතනවා. 15 විතර වෙනකොට O level A level ගැන හිතනවා. ඊට පස්සේ 20 විතර වෙනකොට ගෑල් ළමයි පිරිමි ළමයි ගැන හිතනවා. ඊට පස්සේ ආයෙමත් අවුරුදු 30 40 වෙනකොට දරුවෝ ගැන හිතනවා, ගෙවල් වාහන ගැන හිතනවා. ඊට පස්සේ ආයෙ 50 60 වෙනකොට මුණුබුරෝ ගැන හිතනවා. ඊට පස්සේ ආයෙ 70ට ලඟ වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා. එතන මේ සිත මේ හිත නෙමෙයි. දැන් එහෙනම් ඔබතුමා තාමත් හිතන්න බෑ පොඩි ළමයා හිතපෙක්. ඒ හිත නම් තාම තියෙන්නේ. නෑනේ ඔබතුමාට ඒකෙන් වැඩකුත් නෑනේ. ඒ හිත එතනින් මැරලා ඉවරයි. එතන මැරෙනවා මේ හිත. ක්ෂණයක් පාසා මැරෙනවා. මේ සිත එතන ගෑල් ළමයි ගැන හිතපිට දැනුත් හිතන්න එපා. අතන අර ඒ තන ඇති වෙනව නැති වෙනව. ප්‍රසාද වෙනවා කියන්නේ ඒකයි. ඒකයි ක්ෂණික සිත කියන්නේ. ඒකයි ක්ෂණයයි මේ සිත ක්ෂණයක්වත් නැහැ කියලා කියන්නේ. ඒ ක්ෂණය දකින දේ අතීතයට නැයිති වෙන්නේ. ඉතින් මේක ක්ෂණයක් නෑ. අන්න ඒක තමයි බුදුන් වහන්සේ පෙන්වුවේ උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්තාන්න තත්තම් පඤ්ඤායති. මේ සිත ඇති වෙනව පේනවා නැති වෙනව පේනවා. හැබැයි මේ මොහොතේවත් අපිට තියනවා කියන්න බෑ කියන. තියනවා කියලා ගන්න බෑ. අන්න අනිච්චාවත සංඛාර. මේ අපි මේ ගත්ත මේ හදාගත්ත මේ සංඛාරේ පොත කියන සංඛාරේ අනිත්‍ය වෙනවා. මේ සත්‍ය දකින්න තන යථාභූත ඥානය කියන්නේ මේ සත්‍ය දකින්න. මේ පොතක් කියලා දෙයක් නැහැ. බාහිරත් නැහැ. හිතෙත් නැහැ. අනිච්චාවත සංඛාරා උප්පාදවයි ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමසුකෝ. මෙන්න මේ දැකීමයි රහත් භාවයටපත් වෙනවා කියන්නේ. මේ මිදීමයි ඇත්තටම මේ සංඛාර උපේක්ෂා ඥානය කියන්නේ. දැන් පැහැදිලි වෙනවද මේ ධර්මයේ තුල පෙන්නන්නේ අපි මේ ලෝකේ ඇත්ත කරගත් එකක් නෙමෙයි. ඔව් ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ මායාව පෙන්නන්නේ බොරුවක් කියන්නේ. දැන් ඒක තවත් හොඳට පේනවනේ. දැන් අපි දැන් මේ කොහොමත් මේ අපි හිතන දැන් සමහර අය කියනවා මේ බලන්න මේ පර්වත තියෙනවා, ගස් කොළන් තියෙනවා, මේවා තියෙනවා කොහොමද ඔබතුමා නැහැ කියන්නේ කියලා. දැන් ඊට පස්සේ අහුවොත් එහෙම දැන් ඔය ගහක් ගමු. ඔය ගහ අපි හිතමු කෑලි කෑලි කපලා ගිනි තියලා දැම්මා කියලා. ඒතර වායුවක් වගේ නැති වෙලා යනවා. දැන් අපි ගමු ඊට පස්සේ දැන් ඔය අපේ ශරීරෙම අපේ හිතනේ මැරෙන්නේ, කය නෙමෙයිනේ. හිත දැන් මැරිච්ච ඉඳන් කය වල්ලා දාන්නේ. ඉතින් කය නෙමෙයි නම් මැරෙන්නේ හිත නම් හිත හැම ෂණේම නැති වෙනවා. ඉතින් අපි මේ ඇත්තම බැලුවොත් එහෙම දැන් මරණය කියන්නේ අර පොත වගේම එක නමක් විතරයි සිතුවිල්ලයි. මේකේ මරණයක් නැහැ. මේකේ මේ ෂණේම ඇති වෙන නැති වෙන එකක කොහෙන්ද ඇත්තටම ඉපදුව දවස් ඉඳලා ඉන්න කෙනෙක් නැහැ නේ. මැරෙන්න කෙනෙක් නැහැ නේ. මේ දැන් මේ ෂණේ විතරයි මේ ෂණේ මරණය දකින්න ඕනේ. ඒකනේ ක්ෂණික මරණය දකින්නාට සම්මුතිය තුල මරණය යමු නොවේ කිව්වේ. ඇත්තටම මේකේ සම්මුතිය මරණයක් මේ ඇත්ත දකින්නකොට ඒ මජක් හම්බ වෙන්නේ මේ ෂණේ විතරයි. මේ ෂණේ ඇති වෙනව නැති වෙනව එච්චරයි. ඒ ෂණ සම්පත්තිය කියන්නේ ඔන්නෝක දැකීම. ওই දැකීමයි ෂණ සම්පත්තිය කියන්නේ. දැන් බුදු කෙනෙක් දැන් අපි તો සිද්ධාර්ථ තාපසතුමා සිද්ධාර්ථ කුමාරයා ගාශීෂේ බෝධි මූලේ අර අලියම මැදියම තුන්යම බුද්ධත්වයටපත් වෙනවානේ. මේ දැකලා මේ සත්‍ය දැකලා මේකෙන් මිදෙනවානේ. තුන් ලෝකෙම මිදෙනවා කියන්නේ ඒකනේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය මිදෙනවා කියන්නේ මේ සිතේ ඇත්ත දැකලා මිදෙන එකනේ. පනවන්න තනක් නැති වෙනවනේ. එතකොට බලන්න සිද්ධාර්ථ ඒ කුමාරයා ඒ ගාශීෂේ බෝධි මූලේ බුද්ධත්වයේ ලබන්නේ මේ මොහොතේමනේ. මේ දකින්න මොහොතේනේ. ඉතින් ඉපදීම බුදු වීම බුද්ධ කියන්නේ ශුන්‍යතාවය දැකීමනේ. බුද්ධ කියන්නේ මේ සිතුවිලි වලින් මිදෙන. දැන් මේ පොත මේසේ කියන්නේ සිතුවිලිනේ. ඔය තියෙන තැනනේ දුක තියෙන්නේ. පොත නැති තැන දුකක් නැහැනේ. ඒකනේ භව නිරෝධය කියන්නේ භවය කියන්නේ පොතනේ. පොත මේසේ අන්ත පුටුව ඒවා තියෙන එකට තමයි භවය කියන්නේ. ලෝකේ තියෙන එකට. ලෝකයක් අපි හදාගෙන ඉන්නේ ඔය වගේ නම් වලින් හදාගත්ත ලෝකයක්. ඕකට තමයි භවය කියන්නේ. දැන් භවයක් නැහැ කියන්නේ මේ ලෝකේ නැහැ කියන එකයි. දැන් එතකොට ඒකක් තියෙන හිතේ. අපි හිතන දේ. එතකොට භව නිරෝධෝ කියන්නේ මේ සේරම පොත නැති තැන භව නිරෝධ භවයක් නැහැ. එතනමයි දුකෙන් මිදෙන්නේ. පොත හැදෙන්නේ ඇස නිසානේ, ආයතන නිසානේ, ආයතන වලින් මේවා එන්නේ. ඉතින් ආයතන වල නිරෝධය තමයි නිබ්බාන කියන්නේ. භව නිරෝධ තමයි නිබ්බාන කියන්නේ. ඉතින් එතරම් බලන්නකො දැන් මේ මොහොතේ නම් බුදු වෙන්නේ. ඒ කියන්නේ මේ බුද්ධ කියන්නේ සිතුවිලි වලින් මිදුණු තැන.
සිතුවිලි කියන්නේ මේ ඔක්කොම ඔබතුමා වටයක් බලන්න මුකුත් නමක් නැති දෙයක් නෑ කිව්වනේ බලලා. ඒ නමක් නැති දෙයක් නෑ කියන්නේ සිතුවිලි නැති ස්වභාවයක් නේ නමක් නැති දෙයක් දකින්නවා කියන්නේ. ඔතනනේ මොහොතට අවදිය කියන්නේ. අපි ඕකනේ කිව්වේ මේ මොහොත කියන එක. අපේ ඔබතුමා කිව්වනේ මේ දැන් මේ දකින්නවා කියන්නේ මේ දකින්නවා කියන්නේ මේකනේ දර්ශනයටපත් වෙනවා කියන්නේ. දර්ශනේ දකින්නවා කියන්නේ. දර්ශනය කියන්නේ ඕකනේ මේ වයි මිදුණු දර්ශනය දකින්න එපා. ඇහෙනවනේ මේ දර්ශනය කියන එක මේ අපි සංඛාර හදාගත්ත නම් ටික නැතුව දකිනකොට හිස් බැල්මක් වෙනවා. ඒ හිස් බැල්ම තුල ශුන්‍යතාවයේ තියෙන්නේ. එතන සිතුවිලි නැහැ. සිතුවිලි කියන්නේ ওই නම් ටික, ශබ්ද ටික. පොත මේසේ ඇඳන් ඒව නැහැ. එතකොට මෙතන ශුන්‍යතාවයේ තුල සිතුවිලි නැහැ. හිස් බැල්මක් කිව්වෙත් ඒකයි. එතකොට ඔය ශුන්‍යතාවයේ තුල ඒ අවදි වන්නේ පුජ්‍යලේක්වත් හම්බ වෙන්නේ නැහැ, තමන්වත් හම්බ වෙන්නේ නැහැ. අර කණ්ණාඩියෙන් දැකපු එකත් බොරුවක් වෙනවා. එතන එහෙම පුජ්‍යලේකුත් නැහැ. මේසේ නැති තැන තමනුත් නැහැ. මේසෙමයි තමන් කියන්නේ, පොතමයි තමන් කියන්නේ. පොත නැත්නම් තමනුත් නැහැ මේකේ. සබහා දහමටම ගිහිලා දිය වෙනවා දැන් මේක. එතකොට මෙතන අවදි වෙන්නේ කෙනෙක් පුජ්‍යලේක් නැති ශුන්‍ය ස්වභාවය තුල බුද්ධ ස්වභාවයටයි. ඒ බුද්ධ කියන්නේ ස්වභාවයටයි. එතකොට මේ බුද්ධ මේ මොහොතේමයි බුදු වෙන්නේ. මේ අවබෝධය තුළ ඔබතුමා මේ දකින්නවා කියන්නේ බුද්ධත්වයේ දකින්නේ. ඒ කියන්නේ මේ ඇවිල්ලා ශ්‍රාවක බුද්ධ බුදුන් වහන්සේ ඒ කල්යාණ මිත්‍රයානේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සත්‍ය මේ විදිහට පැහැදිලි නොකරනම් අපට ඔබතුමාට කියන්නත් හැකියාව ලැබෙන්නේ අපි ඒ ශ්‍රාවකයන් වෙන්නේ අපි ඒ අනුගමනය කරලානේ මේ අවබෝධයටපත් වෙන්නේ. එතකොට අපි ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනවනේ. නේද? එතකොට ඒ සම්මා සම්බුද්ධ අපි ශ්‍රාවක බුද්ධ වෙන්නේ. ඒ කියන්නේ බුද්ධ පුත්‍රයන් වෙන්නේ. මෙතන මේක තුල මේ මොහොතේමයි බුදු වෙන්නේ. බුදුන් උපදින්නෙත් මේ මොහොතේමයි. බුදුන් පිරිනිවන් පාන්නෙත් මේ මොහොතේමයි. මොහොතෙන් එහා මොහොත තුල තුන් කාලයක් නැහැ. අපිට පුළුවන් ඕන දිනයක් දාගෙන වෙසක් දවස කියලා සමරන්න කියලා කිව්වේ ඒකයි. ඒකේ වරදක් නැහැ. නමුත් මේ අවබෝධය ඇතිවයි මේ දේ වෙන්නේ. දැන් අපි කියවනේ අපිට දුක තියෙන සිතුවිලි නිසා කියලා. දැන් සිතුවිලි නැති තැන දුකක් නැති බව අපි කියවනේ. දුකෙන් මිදෙනවා කියලා. එතකොට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. සිතුවිලි තියෙන තැන දුක තියෙනවා. සිතුවිලි නැති ඒ ස්වභාවයේ බුද්ධ ස්වභාවයේමයි මේ සිතුවිලි තියෙන තැන ඒ දුක්කට තියෙන අසරණකමින් මිදෙන්න තියෙන්නේ. ඒ දැකීමමයි. ඒ සත්‍ය දැකීමමයි. ඒ සත්‍ය දැකීමමයි ඒ කියන්නේ බුද්ධ දැකීමමයි. නත්ති මේ සරණං අඤ්ඤං වෙන සරණක් නැහැ දුකෙන් මිදෙන්න. බුද්ධ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. හරිනේ. තෙරුවන් සරණ යන හැටි පෙන්නන්නේ මේ ධර්මතාවය තුල දෙයක් හම්බ වෙන්නේ නැහැ. පොත කියලා දෙයක්, මේස කියලා දෙයක් එහෙම හම්බ වෙන්නේ නැහැ. දෙයක් නැති ස්වභාවයටයි අවදි වන්නේ. දෙයක් හම්බ වෙන්නේ අන්තයක් හම්බ වෙන්නේ. අන්ත වලින් මිදුණු දහමක් තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. එතන අන්තයක් නැහැ. ඇත්ත නැත කියන අන්ත දෙකක් නැහැ. එතනයි පෙන්නන්නේ සාස්වත දෘෂ්ටියයි උත්තර දෘෂ්ටියයි දෙකෙන්ම මිදුණු දහමක් බුදුන් වහන්සේ දේශනා කරනවා කිය. මහණෙනි ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. මෙම ලෝකයක් තියෙනවා කියන්නත් බෑ මහණෙනි කිව්වේ ඒකයි. පැහැදිලිද? අන්න ලෝකයෙන් මිදුණු තැන අන්න එතනයි ධර්මතාවයක් තියෙනවා දෙයක් නැහැ. ඒ ධර්මතාවයේ දැකීමයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒ ධර්මතාවයේ දැක්කොත් පමණයි බුදුන් දකින්නේ. ඒකයි සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කරේ ධර්මයේ දකින්නාට මාව දකින්න පුළුවන් කියලා. බුදුන් හමුවේ කියලා කිව්වේ ඒකයි. අන්න මේ එනේන සිතේ එනේන අරමුණ දැක්කොත් නේද මේක දකින්නේ. ඒ අරමුණ නේද සිත කියන්නේ. එහෙනම් ඒ අරමුණ සත්‍ය දකින්නම ඕනි නේද? අනේ දැකීමයි සංඝ කියන්නේ. එන සිත දැකීමෙන් මිදෙන එකයි සංඝ කියන්නේ. අන්න නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මෙන්න මේ සත්‍ය දකින්න කෙනා ලෞකික භූමියේ මිදෙනවා. ලෝකෝත්තර භූමියේ කෙනෙක් පුජ්‍යලේ දෙයක් කියලා නැහැ. සබා දහම වගේ. ඒ තුල ආත්මයක් පණවන්න බෑ. පුජ්‍යලේක් හමු වෙන්නේ නැහැ. ආර්යයන් කියන්නේ පුජ්‍යලේක් නෙමෙයි. පුජ්‍යල භාවයෙන් මිදුණු අය. අන්න ආර්ය භූමිය නාම රූප දෙකක් හමුවන්නේ නැහැ. රූපෙට ගැසුණු නාමයකුත් නැහැ. නාමයට තියෙන රූපෙකුත් නැහැ. අන්න සිතෙන් මිදෙන තැන ආර්ය භූමිය
ආර්ය භූමියේ ඇත්තටම තෙරුවන් හමුවන්නේ. පැහැදිලිද? ඔව් ස්වාමීන් වහන්සේ. ඔව්. මේ දැන් ස්වාමීන් වහන්සේ සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට පමණයි තෙරුවන් සරණ යා හැකි කිව්වේ ඒකයි. ඔව්. දැන් පැහැදිලි. සැබෑ බෞද්ධයෙක් වෙන්නේ බෞද්ධයින්ට ධර්ම දේශනා කරන්න අවශ්‍ය නැහැ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ මිත්‍යා දෘෂ්ටියෙන් මුදවන්නයි. ඒ අන්‍යාගමිකයි. බෞද්ධ කියන්නේ භව නිරෝධය දකින්න කෙනා. මේ මොහොතේ බාහිර දෙයක් නැති බව දකින්න කෙනායි බෞද්ධ කියන්නේ. සැබෑ බෞද්ධයෙක් වෙන්න දැන් ඔබතුමාට වරම් තියෙනවා. පුණ්‍ය මහිමේ තියෙනවා. ඒ වාග්ය ඔබතුමාට තියෙනවා. අපි දන්නේ නැහැ වයස කීයද කියන්නේ. අපිට ඒක සම්මුතිය තුල අදාළ නැහැ. ඔබතුමාට හිතක් තියෙනවා. ඔබතුමාට ඒ හිතේ මිදීමක් දැනෙනවා මේ මොහොතේ. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ ධර්මයේ දකිනවා. ඒ කියන්නේ ඔබතුමා මහා භාග්‍යවන්තය. මහා භාග්‍යවන්තය. කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය ඔබතුමාට ලැබෙනවා. ඒක කීම ලේසි නෑ. මේ ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව කිසි කෙනෙක්ට මේ විදිහට නම් පැහැදිලි කරන්න හම්බෙන්න. මේ තරම් දෘෂ්ටි කාන්තාරයක අද මේ යුගයේ වෙන විට මේ බුද්ධ ධර්මයේ කියලා මොනවාද අපේ මේ ගොඩ ගහගෙන ඉන්න ගොඩ. හම්බ වේද බුදුදහමත් ඔය දෘෂ්ටි කාන්තාරේ. නෑ නේද? ඔබතුමාට පුදුම භාග්යක් තියෙනවා මේ දෘෂ්ටි කාන්තාරේ මේ කෝල් එක අරගෙන මේ සත්‍ය පොඩ්ඩක් ආන්න ලැබිච්ච එක. ඔව් ස්වාමීන් වහන්සේ. ඒකවල ස්වාමීන් වහන්සේ මේ දැන් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහුවාට පස්සේ අහනකොට තාම හොඳට තේරෙනවා මේ කියන්නේ මොකද්ද පැහැදිලි. ඕක වැදගත්. ඕක සත්‍ය ඥානය. ඊට පස්සේ තමයි අපිට දෙයක් තියෙනවා කරන්න කෘත්‍ය ඥානය. ඒ ගැන කතා කරමුද එහෙනම්? ඒක නේද අහන්නේ? කෘත්‍ය ඥානය ගැන නේද අහන්නේ? කරන්නේ කොහොමද කියලා නේද අහන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ. අන්න ඒක තමයි දැන් මේ කියන්නේ. ඔන්න දැන් අහගන්න ඕනේ. දැන් අපිට පේන්නේ නැතුව නෙමෙයි. දැන් මේ ප්‍රායෝගික පැත්ත කෘත්‍ය ඥානය දැන් කතා කරන්නේ. දැන් අපි කලින් දර්ශනය කතා කරේ සත්‍ය ඥානය. සත්‍ය ඥානය ඇත් කෙනාටයි කෘත්‍ය ඥානය, කෘත්‍ය ඥානය ඇත් කෙනාටයි කෘතඥානය. ඒ කියන්නේ මගඵල. මගඵල ලැබෙන්නත් මාර්ගයේ කටයුතු කරන්න ඕනේ. ප්‍රතිපදාව දරගන්න ඕනේ. දැන් ප්‍රතිපදාව කොහොමද අපි එදිනෙදා එන සිත දකින්නේ කියන එකයි ඔය අහන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. දැන් පේන්නේ නැතුව නෙමෙයි. පේනවා. පේනවා. මේ සිතක් ඇති වෙලා නැති වෙන බව දැනෙන්නේ සිතකට නෙමෙයි. දැනෙන්නේ ඥානෙටයි. ඒ දැනීම තුළ සිතුවිලි නැහැ. මේ මොහොතට අවදිය කියන තැන අතිශයින් ගැඹුරුයි. මේක බොහොම මහා ප්‍රඥාවක් මේකේ අවදි වෙනවා. මේක මුලින් යාන්තම් දැනෙන්න ගන්නවා. දැන් ලුණු රහ තියෙනවානේ. ලුණු රහ දැනෙන්නේ ඥානෙටයි කියලා අපි කියනවානේ. අපි කියනවානේ මේ ලුණු රහ කියන එක සිතුවිල්ලක් නෙමෙයි කියලා. කාටවත් කියන්න බෑ කියනවානේ. ලුණු කෑවම දැනීමක් ඒ උනාට තියෙනවානේ. තියෙනවා. ඒ දැනීමට අවදි වෙන එක තමයි 100ට අවදි වෙනවා කියන්නේ. ඒ තමයි සිතුවිලි වලට අයිති නැති දැනීම. ඒ දැනීම තමයි උපමා කරන්නේ ලුණු වලට. මේ වගේම දැනීමක් අවදි වෙනවා ධර්මයේ තුල මේ සත්‍ය දහම දකිනකොට. මේ එන අරමුණ බාහිරත් නැහැ. හමු වෙන්නේ පොත. සිතෙත් පොතක් හමු වෙන්නේ නැහැ. හරිද ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔව් දැන් බාහිරත් පොතක් හමු වෙන්නේ නැහැ. සිතෙත් පොතක් හමු වෙන්නේ නැහැ. දැන් පොත කියලා දෙයක් කොහෙවත් හමු වෙන්නේ නැහැ. නමුත් මේ හැඩතලයක් දැන් එනවා යනවා. මේ හැඩතලේ සත්‍ය දකිනකොට මේ මොහොතේ සිතට එන අරමුණ, ඒ අරමුණ තමයි මේ යථාභූත ඥාණයෙන් දකින්නේ. ඒ සිත දකින්න තමයි යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. සතිය තියෙනවා මේ විදර්ශනාව මේ සිත දකින්න තැනයි තියෙන්නේ. සිත දකින්න තැන තියෙන විදර්ශනාව සිත දකින්න නම් ඇත්තටම සිත දකින්න මේ විසිරෙනකොට පේන්නේ අන්න සතිය තියෙන්න ඕනේ. එහෙනම් සතිය නැත්තම් සතිය පොඩ්ඩක් හදා ගන්න ඕනේ. පොඩ්ඩක් හිත විසිරෙනවා නම් පේන්නේ. සිතුවිලි එනවා යනවා වේගෙ වැඩි නම් පේන්නේ. අන්න එතකොට පොඩ්ඩක් සමතේ වඩන්න ඕනේ. පොඩ හුස්ම දිහා බලන්න ඕනේ. ඉන්න ඉරියව්වෙන් පොඩ්ඩක් ඉන්න තැන එහෙම වාඩි වෙලා හරි එහෙමම ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් හුස්මට පොඩ්ඩක් ඒකාග්‍ර කරාම හිත විසිරෙන්නේ නැහැ. පරණේව මතක් වෙන්නේ නැහැ. අනාගතය ගැන හිතෙන්නේ නැතුව හුස්මටම එනවා හිත. අන්න ඒ පොඩ්ඩක් එතන පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ ආයිමත් සිත බලන්න සිත පේන්න ගන්නවා. එතකොට පේන්න ගන්නවා දැන් මේ මොහොතේ ඔන්න දැන් මට ඕන දැන් මේක පේන සිතම පේන්න ගන්නවා. ඒ සද්දයක් ඇහෙනකොට දැන් ඔන්න මේ කපුටෙක් කියන මේ හිත යනවා පේන්න ගන්නවා. හිත ඊට පස්සේ මේ පැත්ත බලනකොට එතනට යනවා පේන්න ගන්නවා. ඇලෙනවා පේන්න ගන්නවා. හිත ඒකට ගැටෙනවා පේන්න ගන්නවා. හිත දැන් දුවනවා පේන්න ගන්නවා. හරිනේ?
ප්‍රතිපදාවේ පළවෙනි අධ්‍යයන අපි කිව්වා සිහිය තියෙන්න ඕනි කියලා. ඒ කියන්නේ මේ හිත පේන්න ඕනි. තමන්ගේ හිත තමන්ට පේන්න ඕනි. ගොඩාක් අයට තමන්ගේ හිතම පේන්නේ. එතනට සිහියට අවදි වෙන එක තමයි විදර්ශනාව කියන්නේ. එතනින් අවදි වෙන්නේ විදර්ශනාවට. හැබැයි එතන සමතේ තියෙනවා. විදර්ශනාව තියෙන සමතේ තියෙන තැනයි. අපි කිව්වා සමතයක් නැති විදර්ශනාවක් නැහැ කියලා ඒක නිසා මේ යුගන්ධන් ගමනක් කියන්නේ. හැබැයි අපි ඒ වගේම පේන්නවා දැන් මේ මෙතන දෙවෙනි අධ්‍යයන අපි බලමු. දැන් හිත පේනවා කියන්නේ සිතට එන අරමුණු පේනවා කියන තැන. එහෙමනම් දෙවෙනි අධ්‍යයන බාහිර නෙමෙයි හිතනවා කියන එකයි. මේ පේන දේ දැන් මේ මොහොතේ එන අරමුණ දැන් තමන්ගේ හිතම පේනවා. අරමුණත් ආවබව දන්නවා. දැන් ඒක බාහිර නෙමෙයි කියලා දකිනවා. මේක සිතම කියලා දකිනවා. ඒක ප්‍රතිපදාව මේ පුහුණු වෙන හැටි පෙන්නන්නේ. හැබැයි මේ දැනෙන දැනීම දැනෙන්නේ කොහෙටද? ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක අර ලුණ්රා වගේ දැනෙන එකක්. ඒ දැනෙන දැනීමයි ඥානය කියන්නේ. ඥානය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි විඥාණයට නෙමෙයි දැනෙන්නේ. ඔක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේ මොහොතට අවදිය කියන තැන තුන් කාලයක් නැහැනේ. කාලයකට අයිතිත් නැහැනේ. එතන වචනත් නැහැනේ. එතන ශුන්‍යතාවයක් නේ. දැන් පේන දෙයට යහා ගිය අවදියක් තියනව නේද මුකුත් නැති ස්වභාවයක්. අන්නේ ස්වභාවය තමයි තමන්ව නිවන් කරා ගෙනියන්නේ. ඥායස්ස අධිගමය කිව්වේ ඒකයි. නිබ්බාන සත්‍ය කිරියාය කිව්වේ ඒකයි. මේ ඥානයන් අවදි නොවි කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. මෙතනින් අවදි වීම මහා ගැඹුරකට යනවා. තමන්ට කෙලෙස් නැති වෙන ස්වභාවයක් පේන්න ගන්නවා. තමන්ට මේ කෙලෙස් තියෙන බවත් පේන්න ගන්නවා. තමන් මේ ඇලෙනවා කියලාත් පේන්න ගන්නවා. තමන්ට ගැට මේ ධම්ම චක්කුසේ අවදි වෙනවා කිව්වේ අර විද්‍යා ලෝකේ පහළ වෙනවා කිව්වේ ප්‍රඥා ලෝකේ පහළ වෙනවා කිව්වේ ඔය වචන ඔක්කොම කියන්නේ ඔතනටයි. ඔතනයි තියෙන්නේ මාර්ගයේ අවදි වෙන තැන සම්මා දිට්ඨියට එන තැන මොහතට අවදිය කියන තැන සිතක් නැහැ. ක්‍රියා සිතක් කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. මෙතන ඇඩතල එනවා, ශබ්ද එනවා, කපුට කියලා මුකුත් එහෙම ගැට ගහන්නේ නැහැ. ශබ්ද එනවා. ඒක කපුටක් කියලා ආවත් ඒක සිත ඇතුලෙන් අවබෝධයක් ඇති වෙන එහෙම දෙයක් නැති බවට. ඒක මුලින් ඒක ටිකක් අපහසුයි. වීරියෙන් තමයි දකින්නේ. ඒක නිසා තමයි සතර සම්ප්‍රදාන වීරිය තියෙන්නේ. ඒක වීරෙන් ඒ කියන්නේ ඒක හිතලා නිකන් මානසිකාර කරනවා වගේ කරාම මෙතන මුලින් තියෙනවා පොඩ්ඩක් එහෙම සවිතක්ක සවිචාර ධර්ම මේ සමාධියක් තමයි මුලින් ඒ කියන්නේ මුලින් ඒක වීරයක් තින් තමයි කරන්නේ. මොකද නිකන් හිටියයි කියලා පේන්නේ නැහනේ. හිත දකින්නත් එපා. ඒකට 100ක් තියෙනවනේ. ඒක පොඩ්ඩක් ඒකට කල්පනාවෙන් ඉන්නත් ඕනේ වගේ දෙයක්නේ. අර අපි හැමෝම කතා කරන භාෂාවෙන් කියන්නේ පොඩ්ඩක් කල්පනාවෙන් හිතගෙන ඉන්න ඕනි ටිකක් අර පරිස්සමෙන් ඉන්න වගේ දෙයක් තියෙනවා දැන් මෙතන. මොකද හිත දකින්න ඕනේ දැන් මාර්ගය අවදි වෙන්න එපා. ඕක මුලින් අමාරුයි. මුලින් ටිකක් මාර්ගය අවදි කරගන්නයි ඕනේ. අර වාහනේ ස්ටාර්ට් කරන්න ටිකක් අමාරුයි වගේ තමයි. හැබැයි අර ස්ටාර්ට් වුණාට පස්සේ මේක දිගටම පේන්න ගන්න. ඔව්. අට ස්වාමීන් වහන්සේ දැන්ට මේ කියන්නේ උතනින් එහාට මම ඔය මට්ටමට ප්‍රායෝගිකව ගොඩක් පුහුණු කරන්න මාසයක් දෙකක් ඉදිරියට ඒ පුහුණු කරාට පස්සේ වාසයට කතා කරන්න ඔබ වහන්සේගෙන් මේ මං කතා බහ කරලා එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් ඔය මොහොතට එන අවදිය වගේ ඒක ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට බොහොම පොඳට ප්‍රකටව තියෙනවා. සමහර වෙලාවට එනවා යනවා වගේ මුලින් තියෙන්නේ. ආයි නැතුව යනවා ඒක. ඔව් ඒක තමයි මුලින්. ඉල්ල බාහිරයි අභ්‍යන්තරය දෙකක් කියලා හොඳටම වෙන් වෙලා නැවත මම ඉන්නවා එළියේ තියෙනවා කියලා ඒක පේන්න ගන්නවා. ඇත්තටම හරි කිව්වා. එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා අවංකවම ප්‍රායෝගිකව ඔය කතා කරපු විදිය හරියටම හරි. ඒ කියන්නේ මුකුත් හිතලා ගොතන්න නැතුව ඔබතුමාට දැනෙන දේම ඔය කිව්වේ. මාර්ගය ඔබතුමා ඒ කියන්නේ පිරිසිදුව නිර්මලව ඔබතුමා අඩිය තියන්නයි හදන්නේ. ඔබතුමාට හොඳ ගමනක් තියෙනවා. අපිට ඒක දැනෙනවා. ඔබතුමාට තියෙනවා මේ දියුණුව ලබන්න හැකියාවක් තියෙනවා. ඔබතුමා අවංකව කතා කරන ඔය වගේ අවංකව යමෙක් අදහස් ප්‍රකාශ කරනවා නම් ඒ අවංකකම තුලයි මේ ගමන. ඒක මේක සාන්දිටිකයි. Tamanට තමන් අවංක වෙන්න ඕනේ. තමන්ගේ හිත තමන් අවංකවම දකින්න ඕනේ. ඕන දෙයක් රාගයේ වේවා, ද්වේෂයේ වේවා ඕනම දෙයක් ඒ හිත පේන්නයි ඕනේ. පේන්නේ නැත්නම් ඒතින් තමන්ට මේ බෑනේ තමන්ගේ කුළු හරක යනවා එතකොට මේ හිත යනවා කඩාගෙන.
හිත මේ චිත්ත දමනය සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං කියන එක ඊටම වැදගත්. ඒතම් බුද්ධානුශාසන. ඒකයි සබ්බ පාපස්සකරණං කියන්නේ මේ සීල සිතුවිලි අකුසල් සිත්. කුසලස්ස උපසම්පදා කියන්නේ මේ සිතට සත්‍ය දකීමයි කුසලස්ස උපසම්පදා. ඒ සත්‍ය දැකලා මිදෙන බව දැනෙන අන්නේ දැනෙන තැනයි චිත්ත දමනය සිද්ධ වෙන්නේ. සිතුවිල්ලට ඉඩ නැති වෙනවා. සිතුවිල්ල එතනින් ගැලවිලා යනවා. අන්න එතනින් ඔබතුමා අවදි වෙනවා. බොහොම සහැල්ලු තැනකට සිතුවිලි වල තියෙන අර රළු ගතිය, සිතුවිලි අර නිකන් ඉලාස්ටික් ඇද්දා වගේ මොන හරි දෙයක් දැක්කම ඒක ඕනි කියලා හිතනවා. නිකන් අර ඒකට තියෙන අර නිකන් අර නිකන් රිස්ක් එක. එහෙම නැත්තම් දෙයක් මොන හරි කරනකම්ම ඒක සිතේ වැඩ කරනවා. ඊට පස්සේ සිත ඒක කැල්ල ඉවරනම තමයි නිදහස් වෙන්නේ. ඔන්න ඕක දකින්න මහා දැනෙන අර 100ට දැනෙන්න ගන්නවා. අවදියට දැනෙන්න ගන්නවා. මේ නිදහස් වෙන හැටි සිතුවිලි වලින් මිදෙන හැටි. එතකොට තේරුම් ගන්න ඔය සිතෙන් පළක්ම නැති බව. එතකොට මේ අවදියටම එයා ඇලුම් කරන්න ගන්නවා. අන්නේ අවදිය තමයි ඥානතෝ පස්සතෝ මේක දැනෙන්න ගන්නවා. මේක නිකන් අමුතු නිකන් ලෞතුරු සුවේ මේ. ඒ කියන්නේ මේ ලෞකික සැපේ තමයි ඔය ඇස කන දිව නාසය පිනවන එක. මේ ලෞතුරු සුවේ කියන්නේ ඕක ඇස කන දිව නාසයෙන් මිදුණු පුදුම සදාතනික සෝයක් දැනෙනවා. ආයතන වලට ඒක අයිති නැහැ. ওই සිතක් හටගෙන නැති වුණු බව ඒ සිතට දුක් විඳ බව ඒ සිතෙන් එක තමන් ගැලවෙන්න බැරුව දගලපු දැගලිල්ල ඔක්කොම පේන්න ගන්නවා මේ මොහොතට අවදිය තුල. අන්තිමට මේ සිතට තමන් අයිති නැති වෙනවා. ওই සිතුවිලි එන එක ඒක මගේ නෙමෙයි වෙනවා. තමන් නිකන් මිදුණු ස්වභාවයක් දැනෙනවා නිකන්. අන්න ඒ මොහොතට අවදිය තුල මහා දියුණුවට යනකොට එහෙම සිද්ධ වෙනවා. මේ සිතෙන් තමන්ගේ සිතින් තමන් මිදිලා ඉන්න එකක් දැනෙනවා. එතකොට අනිත් අය බනින් බැන්නත් තමන්ට නිකන් ඇතුලෙන් 아무තු සතුටකින් ඉන්නේ ඒක කියා ගන්නද අනිත් අයට තවත් කේන්තියක්. අයි මෙයා මෙච්චර සතුටින් ඉන්නේ මෙච්චර බනිද්දි කිය. එතකොට තමයි තේරෙන්නේ මේ ධර්ම මාර්ගයේ යන කෙනා අතිශය මහා පුරුෂය කියලා බුදුන් වහන්සේ එතකොට තමයි දේශනා කරන්නේ. අටලෝ දහමින් කම්පා නොවන ගුණය කියන්නේ ඔතනට. ස්වාමීන් වහන්සේ ඔය විදිහට දේශනා කරද්දී හරි ආසයි ඉතින් ඉක්මනට කොහොමද වීර්යය කරලා ඔය ගත්ත එක එහෙම හිතෙන්නේ මේ ලෞකික මනසට. ඒ කියන්නේ ওই සිතුවිලි වලට ඔහොම හිතෙන්නේ. දැන් ලෝකෝත්තර භූමියේ ඔහොම දේවල් නැහැ. මේ දැන් මොහොත විතරයි. ඒ මොහොත ප්‍රකාශරයි. ඒක සිතුවිලිත් නැහැ. මේ දැන් කරන්න ඕනි. දැන් මේක ඉක්මනට අවබෝධ කරගන්න ඕනි කියන ඒවා ලෞකික භූමියේ සිතුවිලි. හැබැයි එහෙම ඉක්මනට කරන්න ඕන එකක් ලෝකෝත්තර භූමියේ නැහැ. එහෙම ඉක්මනට කරන්න ඕන හිතුවහම වෙන්නේ නැහැ. ඒකත් ආතතියක් වෙනවා. ඊට පස්සේ ඉක්මනට උන්නේ නැති වුණාම ඒකට ගැටෙනවා. ඔය මුකුත් ඕනේ නැහැ කියලා නිකන් සැහැල්ලුවෙන් ඉන්න එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේ අත්දැකීම් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් තේරෙනවා. ඒක ජීවිත අවබෝධයත් එක්ක ඔබතුමාගේ වයසත් එක්ක පොඩ්ඩක් ගැළපීලා තියෙන බවකුත් තේරෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ ඊට අමතරව දැන් මෑත කාලේ ඉඳන් ටික මට දැන් ඔය දැන් ඉස්සර එළියේ තියෙන බිල්ඩින් දැක්කොත් මිනිස්සු දැක්කොත් දැන් ඒවා මාස් වලින් හැදිච්ච ඝන ස්වභාවයකින් දැන් ඔබතුමා පොඩ්ඩක් බලන්නකෝ. ඔබතුමා පොඩ්ඩක් බලන්නකෝ දැන් ওই කොස් ගහ අපි කියවනේ කෑලි කෑලි කපලා ගිනි දාලා දැම්මොත් ආයි දුමක් වගේ ගියාමයි කියලා. එතකොට ඒ ශක්ති ස්වභාවයක්නේ අවසානයේ වායුවක් වගේ නැති වෙලා යනවනේ. එතකොට මේකම ඝන වෙලා අර අයිස් කැටේ හැදෙනවා වගේ නිකන් අර අයිස් කැටේ රත් කරනකොට වතුර වෙලා ද්‍රව වෙලා වාෂ්ප වෙලා යනවනේ. ආයිමත් ෆ්‍රීස් කරනකොට නිකන් ෆ්‍රිජ් එක ඇතුලේ හිම බැඳිලා වගේ අයිස් කැට වගේ තියෙන්නේ. මුකුත්ම ෆ්‍රිජ් එකට දාන්න නැතුව නිකන් ෆ්‍රිජ් එක ඔන් කරලා තියෙද්දි මෙන්න ඩීපිෂර් එකේ මේ හිම වගේ බැඳිලා අපි වතුර දාලත් නැහැ. බලනකොට ඒකේ තිබිච්ච මේ එළියේ තිබිච්ච වාතයනේ මේ එතකොට මේ අංශු වගේ එකතු වෙලා ඝන වෙලා සිසිල් වෙලා මේක අයිස් කැටයක් වගේ ඝන වෙන්නේ. ඒ විදිහට තමයි මේ සේරම මේ මහ පොළොවේ හැම දෙයක්ම. දැන් ඔබතුමා බලන්න දැන් සාමාන්‍යයෙන් ඔය ආයිසන්බර්ග් වගේ විද්‍යාඥයෝ පෙන්නනවානේ පෘථුවියේ විනාශය කියලා. ඒගොල්ලෝ කියනවානේ මේ සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථුවිය සූර්යයා ගිල ගන්නවා කියලා. ඒගොල්ලෝ කියනවානේ සූර්යාගේ දැන් බුද්ධාමෙත් තියෙනවානේ. තියෙනවානේ සූර්යාගේ රශ්මිය 7 ගුණයක් වගේ සූර්යයා 7ක් වගේ පායන වගේ වැඩි වෙලා පෘථුවිය අළු වෙලාම යනවා කියලා නැති වෙලා. ඒතකොට පෘථුවිය අළු වෙලාම නැති වෙලාම ගියාම ඉතින් අභ්‍යවකාශය විතරයිනේ තියෙන්නේ. ඉතින් එතකොට අර අයිස් කැටේ දිය වෙලා වාෂ්ප වෙලා ගියා වගේ මුකුත් නැහැනේ අන්තිමට. මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. සමහරට ඔබතුමාගේ දේශන අහන්නේ මේ දේශන අහනකොට අපිව පැහැදිලි කරනවා. අපි කියනවා පෘථිවියේ විශ්ව අපි කියනවා මුළු විශ්වයේම තියෙන එකම ශක්ති ස්වභාවයක් ඒක
ඝන වෙලා ස්පටිකයක් මේක වේගය තුළ අර පිපිරීමක් තුළ වේගයක් තුළ ඒ වේගය තුළ තාමත් පෘථිවිය කැරකෙනවා එක තැන පැයට කිලෝමීටර් 187ක වේගයෙන් මේ කැරකැවීම තුළ දූවිල්ලක් වලාවයක් ස්පටිකයක් ඝනයක් පෘථිවියක් ඒ පෘථිවිය ඇතුලේ නැවතත් මේ ස්වභාව ටිකක් ආයි හැදිලා ඒකේ ස්වභාවය ඇතුලේ මේ සත්ව ස්වභාව වගේ ඒවා හැදිලා ඒවැ විඥාන ශක්තියක් හැදිලා කියලා කියනවා. අපි කියනවානේ පෘථිවි ශක්තිය මේ විශ්ව ශක්තියෙන් පෘථිවි ශක්තිය හැදිච්ච හැටි පෘථිවි ශක්තියෙන් පෘථිවිය ඇතුලේ චුම්බක ශක්තියක් තියෙනවානේ ගලක් උඩ දැම්මොත් බිම් වැටෙනවානේ. නමුත් අභ්‍යවකාශයෙන් වෙන්නේ නැහැනේ. ඒතකොට මේ කැරකැවීම තුළනේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. කැරකැවීම තුළ බලන්නකෝ මේ නිකන් අර නූලකට බෝලයක් ගැට ගහලා කරකවලා ඒක දිව වැටෙන්නේ නැහැ. බඹරයක් කරකවලා බලන්න ඒක කෙලින් තියෙනවා. අන්න ඒක තුලයි මේ පෘථිවි ශක්තිය කියන එක තියෙන්නේ. ඒක තුලයි මේ ධන ඍණ කියන අංශ දෙකක් හැදලා එකිනෙකට නොගැලපෙන ඒක තුල ශක්ති ස්වභාවයක් ඇති වෙලා අර අපි කියනවානේ චුම්බකයේ කරකවලා වික්ටෝරියා ඩෑම් එක හදනවානේ ජලය දාලා චුම්බකයේ කරකවනවානේ. ඒකෙන්නේ අපිට මේ විදුලිය හදන්නේ. විදුලි ශක්තිය හැදුවේ චුම්බකයක් නොගැලපෙන අංශ දෙකක් කරකවලානේ. නොගැලපෙන අංශ දෙක මැද්ද ෂෝට් එකක් තියෙනවා. එතනින් ශක්තිය උපදින්නේ. මේ පැත්ත ධන නම් මේ පැත්ත ඍණ නම් මැද්දේ එම්ටිනස් නේ. ශුන්‍යතාවයනේ. මේ පැත්තේ ධන නම් මේ පැත්තේ ඍණ නම්. ඒ කියන්නේ මේ වයර් දෙක කරන්ට් එකේ එන්නේ ධන ඍණ වයර් දෙක. තේරෙනවනේ චුම්බකයේ ගන්න අපි ඉස්කෝලේ අර කාර්ය කරේ අර එක පැත්තක ධන අනිත් පැත්තේ ඍණ. ඒ මේ දෙක මැද්දේ ෂෝට් එකන්නේ. ඒකනේ විදුලි ශක්තිය උපදින්නේ. මෙන්න මේ සිස්ටම් එකම තමයි විඥාන ශක්තිය උපදින්නේ. බාහිර නැති දෙයක් තියෙනවා කියලා අපිට ෂෝට් එකක් එනවා එක මොහොතේම. ඒකයි නාම රූප පත්‍ය විඥානං කියලා ශක්තිය උපදින හැටි කියන්නේ. දැන් තේරුණා? දැන් අපේ හිතට එක පාටම එනවනේ 아무තු චූන් එකක්. ඒක තමයි රුප්පණය වෙනවා කියන්නේ. දුන්වහන්සේ කියනවා රුප්පන්තිකෝ ආවතෝ රූපං වදේති කියලා. රූපේ කියන එක හැදෙන්නේ එහෙමයි කියන. ඒ කියන්නේ විඥානයේ ශක්තිය දැනගන්නේ රූපේ කියලා ඒ විදිහටයි. ඒක ප්‍රසාදයක්. ප්‍රසාදයක් කියන්නේ ස්පාක් එකක්. ස්පාක් එකක් කියන්නේ එතන අර ධනෙර චුම්බකයේ වගේ ස්පාක් වෙලා කරන්ට් එකක් උපදිනවා. ඒ කරන්ට් එක තමයි විඥාන ශක්තිය කියන්නේ. දැන් වැටුණාද? මේ මොකද්ද මේ ශක්ති කතාව කියලා? තේරුණා මේ ශක්තිය තමයි අපිට විශාල දෙයක් කරනවා. ඒ කියන්නේ නැවත මේක සකස් වෙන හේතු වෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තව දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. ඔබතුමා කිව්වනේ අර ප්‍රතිපදාව පැහැදිලි කරනකොට ඔතනින් යා පස්සේ කියන්න කියලා. මේ වගේ තමයි අපිටත් මේ ටික කියන්න වෙන්නේ. ඒ කියන්නේ දේශනා ආවොත් ඔබට අහන්න ලැබෙයි මහා ගැඹුරු පරයයක් නැවත සකස් වෙන හැටි කියනවා. මේ මොහොතේ ඔබතුමා අපි හිතමු මේ අවසාන හුස්ම ගියා කියලා. මේ සිතේ දැන් ලෝකේ තියනවා කියන චිත්තය තුළ ශක්තියක් තියෙනවානේ. සංඥාවක් තියෙනවානේ. ඕක හේතු වෙනවා නැවත සකස් වෙන්න. මේක ශුන්‍ය කරන එකයි නිවන් දකිනවා කියන්නේ නැවත සකස් වෙන්නේ නැහැ. අතිශයින් ගැඹුරුයි. ඒක අතිශයින් ගැඹුරුයි මේ අභිඥා ඥාන කියලා අපි ඔය දාලා තියෙන දේශනා වගේක් අතිශයින් ගැඹුරුයි. ඒක අහනකොටත් හිතෙන එකට ටිකක් සරලයි වගේ. නමුත් ඒකේ ගැඹුරු පරයක් වෙන්නනවා. ඒවා සකස් වෙන හැටි වෙන්නනවා. ධර්මදේශනා මේ අලුතෙන් දානේම ඔක්කොම අහගෙන යනවා. පරණ ඒවා ටික අහගෙන එනවා. අලුතෙන් දානේම ගොඩක් කියන්නේ අපි මේ ප්‍රතිපදාවත් පෙන්නලා ඊට පස්සේ සාකච්ඡා කරන ඒවා යන්නේ. නමුත් වැදගත් වෙන්නේ ඊට කලින් පෙන්නන ප්‍රතිපදා ටිකයි දර්ශන ටිකයි. අපි දන්නවා ගොඩක් අයට මේ දැන් මේ දැන් අලුතෙන් අහන අයට ඒ ටික ඒගොල්ලන්ට මග ඇරෙනවා. ඒ ටික ඒගොල්ලෝ සාකච්ඡා ටික අහනවා. නමුත් අපිට කියන්න සිද්ධ වෙනවා මේකට ආවේ අරව පහු කරගෙන කියලා. ඔව් ඒක තමයි ඒ ටික ඉතාම වැදගත්. මොකද අපි මේක සකස් වෙන හැටිත් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මෙතන සිරසල්ලනවා කියමු. එතකොට යාපනයේ සිරසල්ලනවානේ. එතකොට අපි ඇමරිකාවටත් ගිහලා සිරසල්ලන්න පුළුවන්නේ. අපි දැන් මේ තරංගය එතකොට අවකාශයේ තියෙන එකක්නේ. තරංග කියන්නේ ශක්තියක්නේ. දැන් මෙතන ඔක්කොම ශක්තියක් කියනවානේ. තාපය කියන්නේ ශක්තියක්, වර්ණ කියන්නේ තරංග ශක්තියක්. එතකොට ඔක්කොම කියනවානේ විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය, තරංග ශක්තිය, තාප ශක්තිය ඔක්කොම දැන් ඔබතුමා විද්‍යාව ගැන අමුසි අධ්‍යයනයක් කළා තියෙනවා. ඔක්කොමට තේරෙන්නේ මේ සේරම එකම ස්වභාවයකින් පැහැදිලි කරන තරංග ක්වොන්ටම් න්‍යාය කියලා. ක්වොන්ටම් කියන්නේ ශක්ති පැකට් කියලා පෙන්නන ශුන්‍යතාවක් මැද්දේ තියෙනවා. දැන් විදුලිය කරන්ට් එක ගියාට ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් ඔය යන්නේ. ඕකේ ශුන්‍යතාවයක් තියෙන හැමතැනම. ඔය ශුන්‍යතාවය නිසායි ශක්තියක් තියෙනවා කියන්නේ. ඔය අපිට කරන්ට් එක වදින්නේ ඔතන ශුන්‍යතාවයේ ශක්තිය නිසායි. ඕකේ ලොකු ගැඹුරු ධර්මයක් තියෙනවා. දැන් ඔන්න ඔය වගේම ධර්මයක් තියෙනවා මේ චිත්ත කියන කතාවේ චිත්ත නියාමය ඇතුලේ.
මේ හැමතැනම ශුන්‍යතාවයක් තියෙනවා. මේ සිත ඇති වෙලා ඒ ගාව සිත ඇති වෙනවා. ওই සිත ඇතුලේ අපි දකින්නවානේ මේ සිතේ මිදුණු ස්වභාවයක් මොහොතට අවදිය කියලා. ඒ ශුන්‍යතාවයටයි අවදි වෙන්නේ ශක්තියේ මිදුණු ස්වභාවයකටයි. අපි ශක්තියක් ඇතුලේ හිර වෙලයි මේ ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. දැන් තේරෙනවා ටික ටික මොකක්ද දෙයක් කියන්නේ යනවා කියලා නේ. ඔව් ඇත්තටම තේරුණා නේද මෙතන මේ පෙන්වන්න යන්නේ ශුන්‍යතාවයක් තමයි කියන්නේ. හැබැයි ඒක මුළු විශ්වෙම තියෙනවා කියලා මෙයා පෙන්වන්න යනවා කියලා පේනවනේ. අන්නේ ස්වභාවයට අවදි වුණොත් මුළු විශ්වයේම එකම ස්වභාවයකට අවදි වෙනවා. ඒ ස්වභාවය තුළ දෙයක් තියෙනව නෙමෙයි. දෙයක් නැහැ. මේ ශුන්‍යතාවය තුළ දෙයක් නැහැ. මේ අර Hindu ආගමේ තියෙනවා එතනත් කෙනා ඉන්න දෘෂ්ටියක් තියෙනවා. මෙතන එහෙම කෙනා ඉන්න එකක් නැති වෙනවා බාහිරේම ප්‍රතිබිම්බයක් වෙනවා. බාහිර නැති වෙනකොට මේ පැත්තේ කෙනා නැති වෙනවා. Hindu ධර්මයේ තුල එහෙම නැහැ. වේදේ තුලත් ශුන්‍යතාවයක් තියෙනවා. වේදේ තුල තියෙන ශුන්‍යතාවය වේදේ ඒ පැහැදිලි කරන අය කියනවා ඒ නිවනෙමයි කියන්නේ. බුදුන් වහන්සේ කිව්වෙත් ඒකමයි කියලා. ඒගොල්ලන්ට වැරදිලා. බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒක නෙමෙයි. ඒක සමතේ තුල තියෙන ශුන්‍යතාවයක් ආලාල කාලාම උද්දකරාම පුත්‍ර ඒ අවසානයේ අරුප ධානයේ ඉන්නකොටත් අන්තිමටම කෙනා නැති වෙන්නේ නැහැ. අයි දර්ශනේ නැහැනේ. මේක තනිකරම බුද්ධ දර්ශන අවබෝධයෙන් කෙනා නැති වෙන්නේ. විදර්ශනා ඥාණයෙන් එන්නේ. ඒ කියන්නේ මෙතන අවබෝධයක් ඇති වෙනවා බාහිරමයි Taman කියන. අන්නේ අවබෝධයෙන් තමයි විදර්ශනා ඥාණයෙන් තමයි අර සියල්ලම මෙතනින් බිඳීගෙන යන්නේ. ආත්ම දෘෂ්ටියේ බිඳෙනවා. ආත්ම දෘෂ්ටියේ බිඳෙන තැනයි මේක අපි මේ සැබෑ ලෙසම ඒ ආත්ම දෘෂ්ටිය තියෙනකන් දුකෙන් මිදෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටිය මිදෙන තැනයි සෝතාපන්න කියලා පෙන්වන්නේ ඒකයි. සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ එතන. එතනයි මේ මාර්ගයට අවදි වෙන්නේ. එතනයි නාම රූප දෙකෙන් මිදෙන්නේ. බාහිර දෙයක් නැති බව, සිතේ දෙයක් නැති බව දකින්න තැනයි. එතනයි පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ ඕකටයි. නාමෙත් නැහැ, රූපෙත් නැහැ, බාහිරත් නැහැ, හිතෙත් නැහැ. හරිනේ? වචන අල්ල ගන්න වචන සමහර ඒවා ගැඹුරුයි සමහර ඒවා සරලයි. සරල ඒවා කියන්නේ අල්ල ගන්න ඒ කෙනාගේ හැටියට අල්ල ගන්න ඕනි වෙන ඉඳ. ඒක ඔබතුමාට තේරෙනවා. ඉතින් මාර්ගය කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ආර්යවරු දකින්න දැන කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ එකම තැනයි මේ මොහොතට අවදි කියන තැන. එතනිනුයි මාර්ගයට අවදි වෙන්නේ. එතනයි ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා මේ මොහොතේ වෙනකොටත් අතුලාන්තයේ තියෙනවා මෙහෙම ඇලෙන ගැටෙන ස්වභාවයක්. ඒක ඡය වෙන එකයි කෙලෙස් ඡය වෙනවා කියන්නේ. ආශ්‍රව අර තේකොළ මණ්ඩි තේ පෙරුවට පස්සේ මණ්ඩි tie. අන්න ඒ වගේ අදහසක් තමයි මේ ආශ්‍රව කියන එක. ඒ කියන්නේ අපි ගාව තියෙන අපට නොපෙනුනාට දැනෙන ගතියක් ලෝකේ තියෙන බවට. ඒක දිය වෙන්න ඕනේ. ඒක දිය වෙන එක තමයි පෙන්වන්නේ නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිච්චසමුප්පාදානුපස්සී. ඒක කවුරුත් කරන එකක් නෙමෙයි. ඔය අවසාන ටික කවුරුත් කරන එකක් නෙමෙයි. ඔය අනාගාමී භූමියෙන් පස්සේ අර ඔබතුමා කියන්න එපා කිව්වනේ. ඒක නිසා අපි කියන්න ගියේ නෑ. එතනින් පස්සේ යෝක තියෙන්නේ. ඒ කියන්නේ අරහත්ත්වේ කරා යන ගමන අවිද්‍යාව ප්‍රහීණයෙන් තමයි. ඒ කියන්නේ මේ අවිද්‍යාව කියන්නේ මේ දැනෙනවා කියන්නේ සංකාරය මේකේ තියෙන්නේ. අවිද්‍යාව කිව්වට සංකාරයයි තියෙන්නේ. අවිද්‍යාව තියෙන සංකාර තියෙන අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැති වෙනවත් එක්කම සංකාරය සමතේ වේ. ඒ කියන්නේ සිතුවිලි වලින් මිදෙන තැනයි සියල්ලම. අත්‍තරම සිතින් මිදෙන තැන. අත්‍තරම එතන අවබෝධයෙන් තමයි එතනට යන්නේ දිය වෙලා. ඒකට අපි කරන දෙයක් නෙමෙයි. අන්තිම ටික අපි කරන දේ නෙමෙයි. මුලින් තියෙන්නේ අපි වීරයෙන් කරන ටික. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය තියෙන තැන. ඒ කියන්නේ මේ සිත දැකලා මිදෙන තැන. දැන් මේ සිතක් ඇති වුණා ඒක දැකලා මේ දැන් මිදුණා ඒක දකින්න එක. ඒ ස්වභාවයේ මිදි අනේක තුල මොහොත අවදි වෙනවා ශුන්‍යතාවයේ තුල ඊට පස්සේ බහුලී කතාව වෙනවා. ඒ කියන්නේ ශුන්‍යතාවයේම නැවත එයාට විවර වෙන්න ගන්නවා තව හොඳින් ප්‍රකට වෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා. එයා ඊට පස්සේ සත්‍ය ලෙසම ඒකටම අවදි වෙනවා. ඒ තුල එයා සත්‍යයට අවදි වෙනවා. එයා සිතුවිලි වල රැවටෙන්නේ නැහැ හැමතිස්සෙම. සිතුවිලිත් එක්ක කම්පණය වෙවි යන්නේ නැහැ. සිතුවිලි පස්සේ දුවන්නේ නැහැ. එයාට ඊට පස්සේ අවබෝධ ඥානයක් තුළ එයා මේ අවදිය තුළ ඉන්නවා. මහා ගැඹුරු අවබෝධයක් තුළ එයා දරුවා මරුණා දැනෙන්නේ නැති තැනකටම වැටෙනවා. ලෝකයක් නැති වුණා තමන්ගේ මේ ෂණේ දකින්නකොට මේ ෂණයෙන් පස්සේ දැන් නැහැ කියලා දකින්නකොට තමන්ම මරණය කියන එකක් නැතුව මරබියකුත් නැති වෙනවා. මහා සහැල්ලුවක් දැනෙනවා එතකොට. ඒ ලෝතුරු ස්ථේට එනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ කියන්නේ අන්නේ ඒ සුවේට එයා සිතුවිලි වල සියල්ලෙන් මිදුණු ස්වභාවයකට අවදි වෙනවා. අනේ එතනයි සබ්බූපති පටිනිසග්ගෝ සියලු අල්ලගත්තු උපදී ඒවම තේරම අතහැරෙනවා.
සබ්බවති පට්නිසග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට. එයයි නිවන් මාර්ගය. පැහැදිලි. හොඳයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ පැහැදිලිකම අඳලා තියන්න නැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ පැහැදිලි වුණාට දැන් අපි ප්‍රායෝගික වෙනවා. හෙට අනිත් වෙනකොට ආයේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. ආයේ එතකොට තමයි මුලින් එහෙම තමයි යන්නේ. මුලින් එහෙම තියෙනවා. හැබැයි ඕක ටිකක් කරගෙන ඔහොම යනකොට දැන් මේක ඇහුණට පස්සේ හිතුවේ නැතත් වැඩෙනවා. මේක හරි පුදුම හිතන තැනකට යනවා. ඔබතුමා සමහර විට මාසයක් දෙකක් යනකොට ඕක නැවත නිකන් අර අමුතු විදියට ඕක එළියට එනවා නිකන් ඉන්න වෙලාවට. දැනෙන්න ගන්නවා. දැන් වැඩෙන කෙනාගේ වැඩෙනවා. සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන්නේ හරි බල ධර්ම බවට පත් වෙන. ඒ කියන්නේ තමන්ටම ඒක නිකන් අර ඉබේම වෙනවා ඒක ඊට පස්සේ. මුලින් මේක අවබෝධය ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ මුලින් මෙහෙම දෙයක් තියෙනකොට දැන් ඔබතුමා ගත්තානේ. දැනුණානේ ඔබතුමාට. ඔක නවතින්නේ නැහැ ඊට පස්සේ. ඒකයි අපි කියන්නේ. අපි කියන්නේ එයා ඊට පස්සේ ඒක ගැන සමාහට ගණන් ගන්න නැතුව හිටියත් දන්නේම නැතුව එයාට ඒක ආයි වැඩෙන්න ගන්න. ඒවත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක වෙනවා. අපි දන්නවා ඒක වෙනවා. ඒකයි අපි කියන්නේ. මේක අපි අත්‍තරම නිකන් මේ පොතක් බලලා කියනවා නෙමෙයි ඇත්තටම. අපි මේක හොඳට අපි දැන් මේක ඇත්තටම මේක අපිට දෙයක් කියන්න හොයන්න දෙයක් තවත් ඉතුරු වෙලා තියෙනවා නම් අපි ඒක හොයනවා මිසක් මේක කියන්නේ නැහැ. නමුත් දැන් මේක අපිට මේක අපිට කියන්න හේතු තියෙනවා අපි ඒවා කියන්නේ නැහැ. මේ මෙච්චර අවබෝධයක මේක අපි ඉතින් ඊගා මොහොතේ අපේ මොහොත ශරීර පොළොවට පස්සවත් පළක් නැහැ කාටවත්. යුතුයකමක් විදියට හෙට උපදින දරුවෙකුට හරි මේ බෑග් වල දාලා එක එක්කෙනාව කපලා දාන තරමට සමාජයේ විකෘති වෙලා තියෙනකොට බෞද්ධයාට බෞද්ධ දර්ශනය අහිමි වෙලා තියෙනකොට පව් නේද කියලා හිතලා මේ මිනිස්සු මේ ධර්මයේ දකින්නේ නැහැ නේද කියලා මේ තමන්ගේම හිත පේනවා නම් බාහිරින් මේවා කරයිද යයිද කියලා හිත මේ දරුවෝ මරනවා අම්මලා තාත්තලා මේ බෞද්ධ සමාජයේ කොයිතරම් අගාධයකට වැටිලාද මේ අර දෘෂ්ටියකට ගැට ගැහිලා මැටි ෆිල්ම් එකට බුද්ධ ගැට ගහලා අන්තිමටම තවත් රූපයකට පොතකට ගැට ගහලා ධර්මයේ කියලා අන්තිමට සංඝ කියලා ගැට ගහලා තවත් රූපයකට බුදුන් වහන්සේ කියනවා හැම තැනම බුදුන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් රූපං නිච්චතෝ අනිච්චතෝ උතනින් පටන් ගන්න. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්චම් බන්තේ. එතනින් පටන් ගන්න. බාහිර දෙයක් තියනවද නැද්ද කියන එක තමයි ඔය කියන්නේ. රූපං කිය නිච්චතෝ අනිච්චතෝ රූපේ ඇත්තද නැද්ද කියලා අහනවා. නෑ කියලා කියනවා. ඒ කියන්නේ ලෝකේ ඇත්ත නෙමෙයි කියන එක. මේගොල්ලෝ මේ ලෝකෙන්නේ ඔක්කොම කරන්නේ බාහිර අල්ලගෙනනේ. අද බෞද්ධයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. වැටහෙනව නේද ඔබතුමාට? ඔව් ස්වාමීන් වහන්සේ මේ සමාජයේ ඇත්තටම මේ විදිහට පිරියෙන්න හේතුව මේ සත්‍ය ධර්මයේ බෞද්ධයාට අහිමි වීම. මොකද මේ අනිත් ආගම් වල තියෙන කෑලි එල්ලුවයි කියලා බෞද්ධයා නිවනක් ගැන කතා කරනවානේ. අනිත් ආගම් වල නිවනක් ගැන කතා කරන්නේ නැහැනේ. ඒ මිනිස්සු කොන හරි මෝහණය වෙලා මොකක් හරි එකක් හදා ගන්නවා. අපේ බෞද්ධයාට මුකුත් නැහැ. අන්තිමට පය ගහපු කකුලක් නැහැ, අල්ලපු කකුලක් නැහැ. ඒ කියන්නේ අල්ලපුවත්තක් නැහැ, පය ගහපුවත්තක් නැහැ. මේ කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නවා. එකක් තියන් ඉන්නවා දිව්‍ය ලෝකෙට, අනිත් එක තියන් ඉන්නවා නිවනට. නිවනට තියන් ඉන්නකොට දැනනවා දිව්‍ය ලෝකේ බොරුවක් කියලා. ඕක දෙක මාරු වෙවි යනවා. අන්තිමට මුකුත් මෙයා පිළිගන්නේ නැහැ. අන්තිමට මෙයා මිත්‍යා දෘෂ්ටික වෙලා ගොඩක්. අද බෞද්ධ සමාජෙ පිරීලා. මේ අපරාධයට කවුරුවත් නෑ කතා කරන්නේ. මේ ඇත්තටම මේක මේ දේශපාලන ප්‍රශ්නයක්වත් මොකක්වත් නෙවෙයි. මේ ප්‍රශ්න වෙනයි. ඒව මෙතනට අදාළ නැහැ. මේ මිනිස්යාගේ අධ්‍යාත්මික පිරීම, ಗುಣධර්ම පිරීම. මේව පිරුණාම රටක් ඉතුරු වේද? දැන් සැප හොයන්නේ බාහිරේ. කොච්චර හම්බුනම මදිනේ. දැන් මේක වෙන්නේ කොහොමද? මේක දකින්න නම් ඔක වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්තිය පිළිතලා ධර්මයේ වඩන පුදුකලෝ කවදාවත් ඔය වගේ දේවල් වලට මැදිහත් වෙන්න යන්නේ කරන්නේ. අපිට ඇත්තටම මේ කිසිම දෙයකින් පළක් නැහැ. නමුත් මේ ඇත්තටම මේ මිනිස්සයා කියන්නේ එහෙම වෙන්න ඕනි කියන්නේ නෙමෙයිනේ. මනුස්ස සත්‍යයට මේ ලෝකේ අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ අතපත ගාලා අන්ධෙක් වගේ මැරෙන්න වෙනවා නම් කොයිතරම් අවසනාවන්තයිද? මේ තරම් හොඳ සත්‍ය ධර්මයක් තියාගෙන මණිකක් උඩ කකුල තියාගෙන මණික් හොයනවා වගේ. එහෙම නෙමෙයිද?
ඒ කියන්නේ බලන්න අපි නිකන් සාමාන්‍යයෙන් අපි හිතලා බැලුවොත් අපිට මේ නිවන උඩ ඉඳගෙන නිවන හොයනවනේ. දැන් අතර බැලුවොත් එහෙම දෙයක් අපිට දැනෙනවා. ඒ කියන්නේ මේ හැමෝ ගාම නිවන තියෙනවා. නමුත් නිවන් දකින්නත් බෑ කියලා හිතාගෙන මේ මොන අපරාධයක්ද කරන්නේ. අතර මේ සත්‍ය අවදි වෙලා නැති නිසායි මේ සමාජයේ බෞද්ධ සමාජයේ විශාල අසරණ වීමක් තියෙනවා. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සත්‍ය යමෙකුට අවබෝධ වුණොත් එයා නිවෙනවා. එයා මිදෙනවා. ඉතින් එක එක්කෙනා තම තමන් මිදෙනවා නම් අපි හිතනවා විශාල යහපතක් වෙයි. ඒ මිදෙන අයටවත් අඩුතරම විශාල යහපතක් වෙයි. දැන් ඔබතුමා මේ සත්‍ය දැක්කා. ඔබතුමාට කියනකොට තවත් පැහැදිලි වෙනවා. තවත් ඔබතුමා විවරිතෝ විජටිතෝ තවත් ඔබතුමාගේ අතුලාන්තේ පිබිදෙනවා. ප්‍රඥා ලෝකයේ වැඩි වෙනවා. ධර්ම බුද්ධානම්බන ප්‍රීතියක් ඔබතුමා ගාව හට ගන්න. ඔබතුමාගේ එක්කෙනෙකුට හරි මේක යනවා කියලා අපි දන්නවා. මොකද මෙතන ෆ්‍රීකවන්සි එකක් මෙහෙම දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ දැන් අපිට වැටහිලා ලෝකයේ මේක නේද මේ සත්‍යය කොච්චර අවශ්‍යද කියලා හිතුණට ඕක පිළිගන්න තියා ඕක පිළිගන්න අහන්නවත් ඉන්න මිනිස්සු කොච්චර කීයෙන් 90ක්ම ඔබතුමා කියන තැන ඉන්නේ. 10%ක් වගේ බොහොම ටිකයි ඉන්නේ. සත්‍යයට එන. 90%කට ඒකට වැඩි යන්නේ අර බාල බොළඳ දේවල්. දැන් මගේ අම්මා ගැන කතා කරලා ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් කරනවා. එයාගෙන් තමයි මම ආభాෂය ලැබුවේ. කටින් දැන් මේ පාර කටිනයක් ගෙදරට වඩාම කටින උත්සවයක් කරා. ඉතින් එහෙම කරා ස්වාමීන් වහන්සේ මේ බුදුදා මේ ධර්මයේ තියෙන මේ යථාර්ථය වෙන ධර්ම දේශනාවක් අහන්න සැලසුවට එයා කියන්නේ ඔය බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. ඉතින් ඒ වගේ මානසික මට්ටමක ඉන්නගෙන දෘෂ්ටියෙන් මිදෙන්න ඉතින් කොච්චර කාලයක් ඇයිද නේද ස්වාමීන් වහන්සේ. අපිට ඒ කියලා අපිට දැනනවා. ඒ කියන්නේ අපිට ගොඩක් අය හම් වෙලා තියෙනවා. ඉතින් ඒ අයට අපි කුමක් කියවද මොකද අපිට එහෙම ගැටලුවක් නැහැ. සමහර අය හැබැයි අපිට තේරෙනවා මුලින් ඒ විදිහට දැන් වෙනස් වෙලා තියෙනවා. සමහර අය ටිකක් දැන් අහනවා. දැන් කලින් එහෙම කියපුවා අපි දැන් හැබැයි අහන අයත් ඉන්නවා බලනකොට. ඒ කියන්නේ කලින් එහෙම කිව්වා අපිටත් එහෙම කිව්වා. හැබැයි දැන් අපි දැක්කම කලින් මූණවත් බලපු නැති අය දැන් hina වෙනවත් එක්ක. එතකොට තේරෙනවා මෙයාට මොකද්ද දෙයක් තේරිලා කියලා. ඒ කියන්නේ යම්කිසි අපිට තේරෙනවා මේ ඒ දැනෙනවා දැන් ටික. එහෙම හැමෝම එකපාර වෙන්නේ නමුත් අර එහෙම දේකුත් වෙනවා. එක්කෙනා හරි මේක එකපාර කොහොමද එකපාර ස්විච් එකක් දැම්මා වගේ වෙන්නේ නැහැනේ. බුදුන් වහන්සේ පස්වක තවුසන්ටත් දේශනා කළා. පස්සේ ඔහොම ටික මේ සත්‍ය දේශනා කරන්නේ. දැන් අපි මේ සත්‍ය යට ගිහිලා තිබුණානේ. අපි දානවනේ කාලයේ වැලිතලාවට සංගව ගිය පරම සත්‍ය එලි කරමු කියලා. ඔබතුමා පේජස් වල දකින්න නැතුව ඇති නේද? ස්වාමීන් වහන්සේ මේ FB මේ Facebook එකේ එහෙමනම් වැඩි නෑ. නමුත් අපි ඇත්තටම මේ ඒ හැම එකකම දාලා තියෙනවා. දාලා තියෙන විතරක් නෙමෙයි සමහර අය ඒවට කිපිලා ඒවට ගැටිලා ඒවට ඒවා දානවා. හැබැයි ඒ අතර පුදුම පිරිසක් ඉන්නවා අපිට දානවා මේකේ වටිනාකම දානවා. මේක පුහා මාණික්කයක් අපි අවදි වුණේ මේකෙන්. ඔබතුමාව අපි අඳුරන්නේ අපි දන්නේ නැහැ. අපිට ඒක අදාළ නැහැ. නමුත් මේ ධර්මයේ හරි වටිනවා කියනවා. අපිට ඒක තේරෙනවා ඒ අය මේකේ සරණ ලබලා කියලා. ඊ විතරක් නෙමෙයි පැවිදි කමෙන් අයින්ට වෙන්න ගිය කීප දෙනෙක් අපිට දැම්මා. ඔබතුමාගේ මේ ධර්ම දේශනා නැත්තම් අපි මෙලහට පැවිදි කමෙන් අයින්ට වෙලා කියලා. ඒ අය ඒ තරම් කලකිරලා ඉඳලා තියෙනවා මේ පැවිදි ජීවිතය ගැන. නමුත් මේක අහුනට පස්සේ ඒ අයට දැරිලා තියෙනවා මේ අපිට පුළුවන් මේ වෙලාවේ මේක කරන්න කියලා. අපි දැන් මේ මග වඩනවා ඔබතුමාට ඒකේ සියලු මේක ඔබතුමාට ලැබෙනවා කියලා ඒ හාමුදුරුවෝ දාලා තියෙනවා. අපි දන්නේ කවුද කොහොමද නම් මුකුත් ඒවා අපිට අදාළ නැහැ. නමුත් සමහර වෙලාවට අපිට මේ සාකච්ඡාවලටත් එනවා. සාකච්ඡාවලට ඇවිල්ලා කියන්නේ කලකිරිලා මුලින්. පස්සේ බලනකොට පුදුම විදියට පැහැදිලා අර බුද්ධානම්බන ප්‍රීතියට අර බුදුන් වහන්සේට කිව්වා වගේ
ස්වාමීනි යටිකුරුව තිබුණු දෙයක් උඩුකුරු වුණා වගේ මට වැටුණා ස්වාමීනි කියන වගේ පුදුම පැහැදීමකින් අදහස් ප්‍රකාශ කරනවා. පැයක් දෙකක් යනවා. මෙයාලා අහගෙන ඉන්නවා. හැබැයි ඊට පස්සේ පුදුම පරිවර්තනයක් වෙනවා. මේ අපේ ඇස් පන අපිට මේ කතා කරන මොහොතේ අපි දකිනවා සමහර අය මේ ධර්මාභෝධය ලබනවා කියලා. මේ පළවෙනි කෝල් එක ගන්නෙ පැහැදීමකින් නෙමෙයි. නමුත් මේක මොකද්ද කියන වගේ අහන්න ගන්නෙ. නමුත් ටිකක් කියනකොට ඔබතුමා වගේ තමයි කියන්නේ. මට වැටුණා ස්වාමීනි මේ මට ඒක තේරෙනවා ස්වාමීනි. එහෙම කියන්න ගන්න එකපාරට කලබල වෙලා වගේ පිබිදීමට ඇවිල්ලා අර සතුට වෙන අය කතා කරනවා. ඒතකොට අපිට තේරෙනවා මේ දේශනා කරන වෙලාවෙම මෙයාට මේ ධර්මයේ යම් කිසි අවබෝධයකට මෙයා ඇවිල්ලා කියලා. මේ අපි දේශනා දැන් ඔබතුමාටත් ඒ වගේ ඇහෙන්නේ සමහර සාකච්ඡා ඇහෙනකොට මේ මුලින් හිටපු විදිය නෙමෙයි අන්තිම වෙනකොට. අන්තිමට දැන් ඔබතුමත් එහෙමයි. ඔබතුමත් ඔය මුලින් හිටපු විදිය නෙමෙයි දැන් මේ කතා කරන්නේ. ඔබතුමාගෙත් තියෙනවා පිබිදීමක්. අපිට ඒක දැනෙනවා. අපිට දැනෙනවානේ මේ මිනිස්සෙක් ඇත්තටම අද වෙනකන් අපේ මේ ධර්ම දේශනා ආපු අයගෙන් අපිට එක්කෙනෙක්වත් කියන්න බෑ එහෙම නෝ. මේ ආනාන හැම කෙනාම අන්තිම මොහොතේ වචනයක් හරි කියනවා. ඔව් ස්වාමීනි අපිට දැන් වැටුණා. දැන් මීට කලින් ඔබතුමා මේ ෆෝන් එක ගන්න කලින් පැය දෙකක් හිටිය කෙනෙක්. ඒ කෙනත් එහෙම තමයි. මුලින් මේකෙන් ඉඳලා අන්තිමටම ඒ කෙනාට ෆෝන් එක තියන්න කල්පනාවකුත් නැහැ. ඒ තරම්ම ඒ කෙනාට මේක දැන් දැනිලා. ඒ කියන්නේ මේ ඉන්න මිත්‍යා දෘෂ්ටි ගොඩේ ඉඳලා සත්‍ය දැනෙනකොට පුදුම විදිහට එනවා. මේ ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියනේ මම හිටියේ කියලා දැනෙනවා යාට ඊට පස්සේ. මේ සත්‍ය කුමක්ද කියන එකට එයා අවදි වෙනවා. ඇත්තට මේ මොහොතට අවදිය කියන එකට සිතුවිලි නැහැ. ඔය දැන් කතා කරන හැම දෙයක්ම ඔය වචන හැම දෙයක්ම ලෞකිකයි. ඕක කතා කරනකොටම Tamante එතන දැනුමක් තියෙන්න ඕනේ. මේ ලෞකිකයි මේ දේවල් කියලා. මේ හැම වචනයක්ම ලෞකිකයි. ඔය අපිට භාෂාව පාවිච්චි කරන්නත් බෑ මේ සත්‍ය හරියට අවබෝධ වෙනකොට. එතකොට ඒ අවබෝධය තමයි භාෂාව භාවිතා කරන්නේ. හොඳටම දන්නවා මේක ලෞකිකයි කියලා. නමුත් ඉතින් ඕකෙන් එපා කියන්නේ. හොඳටම දන්නවා මේ භාෂාව ලෞකිකයි කියලා හොඳටම දන්නවා. නමුත් ඒ කොච්චර දැන් දැනගත්තත් දැන් පුංචි ළමයා එක්ක අම්මා කෙනෙක් සෙල්ලම් කරනකොට අම්මා හොඳටම දන්නවානේ මේකේ කිරිත් නැහැ. මේකේ තේත් නැහැ. ඒත් අම්මා කියනවානේ පුතේ මේක රසයි කියලා. තව ටිකක් සීනි දාන්න පුතේ සීනි මදි කියනවානේ මේ සෙල්ලම්ගේ අර අම්මා කෙනෙක් ඉන්නවානේ පොඩි බබෙක් එක්ක අපිට පේනවානේ මේ කතාව. එතකොට ඒ අම්මා අවබෝධයක් ඇතුවනේ කියන්නේ. අම්මා දන්නවානේ මේකේ තියෙන්නේ තේ නෙමෙයි කියලා මේක නෑ ස්කෝප් එකක් කියලා. නමුත් දැන් සෙල්ලම් ගෙදරදී එහෙම බෑනේ. සෙල්ලම් ගෙදරදී මේ දරුවගේ මානසිකත්වයේ තියෙනවානේ මේ තේ එකක් හැදුවා අම්මට දුන්නා. දැන් ඔය වගේ තමයි අපි බණ කියන්නේ. දැන් අපි බණ කියන්නේ දැන් සමහරලාට දැන් කියනකොට ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලන් ඉන්න තැන ඉඳන් තමයි කතා කරන්න වෙන්නේ. නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. සමහරලාට කිසිම පොතක් බලපු නැති අම්මලා කතා කරනවා. ඉතින් කිසිම දෙයක් ගන්න නැහැ. හැබැයි අපි කිව්වහම මෙහෙම 100කට අවදි වෙනවා අපිට පුළුවන් නම් මේක කරන්න කියලා. ඇත්තටම මේ ඒ වැඩේ කරන්න පුළුවන්. ඕක ලොකු දැනුමක් ඕනෙත් නැහැ. හැබැයි එයාට තේරෙන්න ඕනේ පොඩි දේවල් ටිකක් තියෙනවා මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියන එක. අපි හිතනවත් ඒක. මේ අපි මේ හිතන දේවල් නිසා බාහිර එහෙම දෙයක් නැති බව. ඔය පොඩි දැන් ලොකු නෑ පාලි වචන නැතුව. නිකන් සරලව නිකන් අර සුනීත සෝපාකට අර බුදුන් වහන්සේ ධර්ම පැහැදිලි කරා වගේ. සුනීත සෝපාක ඉගෙන ගත්තා නෙමෙයිනේ මේ කසල සෝදකයෝනේ. කාණු සුද්ධ කරන අයනේ. නමුත් රහත් වෙනවනේ නිවන් දකින්නවනේ. ඉතින් එහෙමනම් ඇයි මේ අවුරුදු 8 ළමයටත් පුළුවන් නම්? ඇයි එහෙනම් මේක හැම කෙනෙකුටම බැරි වෙන්නේ? එහෙම දෙයක් නැහැ. හැබැයි මෙතන දෙයක් තියෙනවා. ඒ කියන්නේ දෙයක් තියෙනවා නෙමෙයි. මේ භාෂාවනේ. මෙතන මෙන්න මෙහෙමයි මේ අල්ල ගන්න කෙනා ඉගෙන ගත්තත් නැතත් අල්ල ගන්න. එහෙම කියන්න පුළුවන්. ගෑනු වුණත් පිරිමි වුණත් මේකේ වයසක් නැහැ. වයස වුණත් පොඩි වුණත් ඒකත් නැහැ. දැනුණා කාට හරි මේ පොඩ්ඩක් අර දැනෙන ගතියක් තියෙනවා නම් අර ප්‍රඥාවක් තියෙනවා. මේක දැනෙනවා. ඒකයි අපිට කියන්න පුළුවන්. එතකොට වෙන අපිට දෙයක් නෑ කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් මම මට දැන් මම ස්වාමීන් වහන්සේත් එක්ක දැන් මෙතන පැයක් කතා සම්මතර කාලයක් කතා කළා. දැන් මේ වගේ රාජකාරී කටයුතු වලදී මම වගේ
ඉතින් මේ ඇත්තටම ඔබතුමා ඔය කීපවතාවම කිව්වා රාජකාරී කටයුතු ගැන. මොකද ඇත්තටම ඔබතුමා අපි අහුවෙත් නැහැ. මොකද්ද වෘත්තියෙන් කරන්නේ? මම ස්වාමීන් වහන්සේ විද්‍යාමුදාවේ ඉංජිනේරු කෙටියට වැඩ කරන්නේ. ඔව්. ඉතින් රාජකාරී තියෙනවා ස්වාමීන් වහන්සේ ගොඩක්. ඇත්ත. ඉතින් ඒ වගේ විශාල රාජකාරියක් කරන කෙනෙක් නේද? මේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම ස්වාමීන් වහන්සේට මම නැවත පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කතා කරන්න. කරන්න. මම මේ වගේ කතා කර ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවක කොහොමද කොහොමද ප්‍රායෝගික වෙන්නේ? අන්න දැන් මේ දැන් හොඳ උපමාවක් ගත්තේ. ඒ කියන්නේ දැන් මේ කතා කරානේ. ඔව්. කතා කරු බවට 100යි. දැන් ඕකේ ඇතුලේ මේ දැන් ඇතුලේ වටිනාකම මුකුත් නැහැ ඔය කියන අදහසේ. අපි කියන අදහසේ. අපි කියන අදහසේ නිකන් අර ඒ කතා කරු බවට 100යි. සිහිය කියන්නේ ඔය මොකක්වත් නෙමෙයි 100 විතරයි. ඔව්. මේ ඥානෙ කියන්නේ මොහතට අවදිය කියන්නේ සිතුවිලි නෙමෙයිනේ. ඔව්. දැන් මේ සිත මේ මෙහෙම දෙයක් වුණු බවට වෙනම අවදියක් තියෙනවා. තමන්ට වැරදුණු බවටත් අවදි තියෙනවා. තමන්ට මොනවා හරි ද්වේෂයක් ඇති වුණා නම් ඒකටත් අවදියක් මෙති. සිතට අවදිමත් වෙනවා. සිතට මේ අවදිය කියන්නේ සිතුවිලි නෙමෙයි. සිතුවිලි